උන්වහන්සේගේ වචනේ අපි කොටසක් බලන්න යමු. උන්වහන්සේ යහපත්ව සිටිනවා මේ උදෑසනත්. මට හිතා ගන්න බෑ උන්වහන්සේගේ වචනේ අපි අධ්‍යයනය කරනකොට උන්වහන්සේගේ වචනේ ඒ පුරාණ කාලයේ පටන් ලියා තිබෙන දේවල් අද වෙනවා. ඒ දානියෙල්ට පවා එදා යම් කාලයකදී දැක්වුවා වූ ඒ කාරණාවේදී අපි දකිනවා අර නෙබුකඩ්නෙසර් ඒ කාලේ හිටපු ඉතා බලවත් අධිරාජ්‍ය රජ කෙනෙක්. එයා දැකපු හීනය දෙවියන් වහන්සේ දානියෙල්ට ඒ හීනය පෙන්නලා ඒ හීනය අර්ථකථනය කරනවා. ඒ හීනය තුල අපි දකිනවා මේ ලෝකයට එන්න යන පාලන යුගයන් හතරක් ගැන අධිරාජ්‍යවාදීන් 4 දෙනෙක් ගැන අනාගත වාක්‍ය කියනවා. ඒවා අද වෙනකොට ඒව දැන් සම්පූර්ණ වෙලා ඉවරයි. මම ඒකයි මේ කියන්නේ. ඒ බැබිලෝනි අධිරාජ්‍ය, ඒ පර්ෂියානි අධිරාජ්‍ය, ග්‍රීස් අධිරාජ්‍ය, රෝමානු අධිරාජ්‍ය, මේ අධිරාජ්‍ය 4 ගැන, ඒ වගේම පස්සේ අර බෙදී ගිය රාජ්‍ය ගැන මේ පුදුමයි. මේ අද අපි සිටින්නේ ওই බෙදී ගිය රාජ්‍යය තමයි. ඒකේ කෙලවරේ තමයි අර විශාල ගලක් ඇවිල්ලා ඒ පිළිමයට වැදිලා ඒ පිළිමය විනාශ වෙනවා. ඒ ගල විශාල ලෙස ලොකු වෙලා මේ ඒ මුළු පොළව අයිති කරගන්නවා. දැන් ඕකට තමයි ලං වෙලා සිටින්නේ. දෙවියන් වහන්සේගේ රාජ්‍ය තමයි මේ පොළවට එන්න යන්නේ. ක්‍රිස්තුස් වහන්සේගේ දහසක් අවුරුදු රාජ්‍ය තමයි මේ පොළවට එන්න යන්නේ. ඒ නිසා මේ දෙවියන් වහන්සේගේ වචනය ඇත්තටම පුදුමයි. සැබෑ කිතුණුවෙට දෙවියන් වහන්සේගේ වචනය නැතුව මේ ගමන යන්න බෑ. මම දකිනවා බොහෝ කිතුණුවෝ ඉන්නවා. ඒගොල්ලෝ දෙවියන් වහන්සේට ආදරෙයි. ඒගොල්ලෝ යේසුස් වහන්සේට ආදරෙයි. නමුත් ඒගොල්ලෝ වචනය ගැන ලොකු දැනගැම්මක් නැහැ. අරයා කියන දේත් මෙයා කියන දේත් පිළිගන්නවා. විශේෂයෙන් බානන් රෝමානු කතෝලික මේ නාමික කිතුණුවොත් එහෙම තමයි. දේව වචනේ දැනගැම්මක් නැහැ. බොරු සභා සම්ප්‍රදායන්, ව්‍යාජ ඉගැන්වීම්, රූප නමස්කාරය ඇතුළු බැබිලෝනි නමස්කාරය ඇතුළු විවිධ විනාශකාරී දෙවියන් වහන්සේගේ වචනයට පාඨයනි දේවල් තුල ඒගොල්ලෝ රැවටිලා ඉන්නවා. ඒකට හේතුව වචනේ පිළිගන්න කැමති නැහැ. අද බොහෝ කිතුණු ඉන්නවා දේව වචනේ ඒගොල්ලන්ට වැදක් නැහැ. දේව වචනේ ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ. ඒගොල්ලන්ට ඕන විදිහට ක්‍රිස්තුස් වහන්සේව අර්ථකථනය කරගෙන අද කිතුණුවන්ට ඕන විදිහට මේ කිතුණු ඇදහිල්ල පවත්වාගෙන යන කාරණාවල් තමයි තිබෙන්නේ. ඒ සියල්ල වැරදි දෙවියන් වහන්සේ ඉදිරියේ. නමුත් උන්වහන්සේගේ වචනය බලවත්ව තිබෙනවා. උන්වහන්සේගේ වචනේ බලවත්ව තිබෙනවා. අපි බලන්න යනවා යම් කොටසක්. අපි එලිදරව් 20 වෙනි පරිච්ඡේදය පොඩ්ඩක් පෙරලා ගමු. එලිදරව් පොතේ 20 වෙනි පරිච්ඡේදය පෙරලා ගමු. අපි ලකිනවා මේ කාලය තුල අපි අධ්‍යයනය කරමින් උන්වහන්සේගේ වචනය තුල අපි අධ්‍යයනය කරමින් අපි යනවා. මේ අවුරුද්දේ පටන්ම බොහෝ අපි වචනය ඉගෙන ගත්තා. අපි දකිනවා මට මේ වර්තමානයේ දේවල් මම පොඩ්ඩක් ආයෙ මතක් කරොත් අර උයනේ සිට නුවරකට කියන ඒදන් උයනේ ඉඳන් පැමිණෙන්ට යන්නා වූ ඒ ස්වාමින් වහන්සේගේ උතුම් රාජ්‍ය ගැන අපි යම් දේවල් කතා කළා. ඒ උප්පත්ති පොත එලිදරව් පොත සංසන්දනය කරමින් ඒ වගේම අපි නව යෙරුසලම සහ බැබිලෝනිය අතර යම් වෙනස්කම් අපි සංසන්දනය කරලා බැලුවා. ඒ වගේම වර්තමානයේ අපි ඊශ්‍රායෙල් සෙනග දෙවියන් වහන්සේ තෝරගත්තේ සහ මුලින්ම ඊශ්‍රායෙල් සෙනග උන්වහන්සේ අත්හරින්නේ නැහැ. වර්තමානයේ උන්වහන්සේ යම් ප්‍රමාණයකට උන්ද අන්ධ කරලා තිබුණත් අපි ඒ වගේ ඊශ්‍රායෙලය ගැන යම් පසුබිමක් අපි අධ්‍යයනය කරා. ඒ වගේම අපි දානියෙල් 9 වෙනි පරිච්ඡේදයේ ඊශ්‍රායෙල් සෙනගට දෙවියන් වහන්සේ දීපු ඒ සතිය නැත්තම් අර අවුරුදු 490 ගැන අපි කුඩා ලෙස අධ්‍යයනය කළා. දැන් මේ පසුබිම තුල අපි දෙවියන් වහන්සේගේ වචනේ මේ පුදුම දේ ඒ පුදුම පසුබිම තුල අපි මේ ගමන අපි යමින් සිටිනවා. අපි දැන් එලිදරව් පොතේ ඒ 20 වෙනි පරිච්ඡේදයේ අපි පළවෙනි පද කිහිපේ මම කියවනවා. අපි ඒක බලමු. ඒ වචනේ තුල අපි අද අධ්‍යයනය කරන්න යම් කොටසක් ගැන අපි එතන අපි කියවමු. එලිදරව් පොතේ 20 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ ඉඳන් මම කියවනවා. තවද පාතාලයේ යතුරුද අතේ මහත් දම්බැලක්ද ඇතුව දේවදූතයෙක් ස්වර්ගෙන් බැස එනවා දුටිමි. ඔහු යක්ෂයාද සාතන්ද වූ පුරාණ සර්පයා වන ඒ මහා සර්පයා අල්ලා අවුරුදු 1000කට බැන්දේය. ඒ අවුරුදු 1000 කෙලවර වන තුරු ඔහු විසින් ජාතින් තවත් නොරටවන පිණිස ඔහු පාතාලයට හෙලා ඒක වසා ඔහු මතු යෙහි ඒක මුද්‍රා කළේය. මින් පසු ස්වල්ප කලකට ඔහු මොදනු ලැබෙන්ට ඕනෑය. තවද සිංහාසන දුටිමි. ඔහු එහි හිඳගත්තෝය. විනිශ්චයන්ද ඔවුන්ට දෙන ලද්දේය. තවද යේසුස් වහන්සේගේ සාක්ෂිය නිසාද දෙවියන් වහන්සේගේ වචනේ නිසාද හිස් කපා දමනු ලැබුවාන්ගේද මුර්ගයාටවත් උගේ රූපයටවත් නමස්කාර නොකලා වූ උගේ ලකුණු
තමන්ගේ නලල්වලත් අත්වලත් නොලැබුවා වූ තැනැත්තන්ගේද ආත්මයන් දුටිමි. ඔහු ජීවත්ව ක්‍රිස්තුස් වහන්සේ සමග අවුරුදු 1000ක් රජකම් කළෝය. මලා වූ අනිත් අය අවුරුදු 1000 කෙලවර වන තුරු ජීවත් නූනෝය. මේ වනාහි පළමුවෙනි නැගිටීමය. පළමුවෙනි නැගිටීමට පංගුකාරකම ඇති තැනැත්තා වාසනාවන්තය. ශුද්ධය. ඔවුන් කෙරෙහි දෙවැනි මරණයට බලය නැත්තේය. ඔවුහු දෙවියන් වහන්සේගෙන් ක්‍රිස්තුස් වහන්සේගෙත් පූජකයෝව උන්වහන්සේ හා සමග අවුරුදු 1000ක් රජකම් කරන්නෝය. අපි උන්වහන්සේගේ දරුවන් ලෙස පැමිණෙන්ට යන්නා වූ ක්‍රිස්තුස් වහන්සේගේ 1000ක් අවුරුදු කාලය ගැන අපි අහලා තියෙනවා. අපි අහලා තියෙනවා බොහෝ අය. 1000ක් අවුරුදු රාජ්‍ය ගැන විවිධ දේවල් උන්වහන්සේගේ වචනේ විවිධ ස්ථානවලදී අපි අසල ඇති අපගේ මේ ජීවිත කාලය තුල. අද අපි ඒක තමයි යම් ප්‍රමාණයකට අධ්‍යයනය කරන්නට යන්නේ. අපි දකිනවා දැන් මෙතනදී එලිදරව් පොතේ 20 වෙනකොට යේසුස් වහන්සේ අර ඔලිව කන්දට ඇවිල්ලා ඉවරයි. මම මේ සාරාංශයක් කියන්නේ. දැන් මේ වෙන්න යන දේ පුදුමයි මේවා. හොඳේ. මේවා සුරංගනා කතා නෙමෙයි. අවුරුදු 1000 ගණනකට ඉස්සෙල්ලා යේසුස් වහන්සේ මේ පොළොවට කන්‍යාවකින් උපත ලබනවයි කියලා අනාගත වාක්‍ය ලිව්වා. ඒක එලෙසම ඉෂ්ට වුණා. අවුරුදු 1000 ගණනකට ඉස්සෙල්ලා යේසුස් වහන්සේ මේ පොළොවට එන බව, යේසුස් වහන්සේ මැරෙන බව, නැවත උන්වහන්සේ මළුන්ගෙන් නැගිටින බව අනාගත වාක්‍ය කිව්වා. ඒක එලෙසම ඉෂ්ට වුණා. අවුරුදු 1000 ගණනාවක් තිස්සේ උප්පත්ති පොතේ සිට මේ බයිබලයේ ලියා තිබෙන අනාගත වාක්‍ය අද ඒකෙන් 4න් 3ක් පුදුම ලෙස ඉෂ්ට වෙලා තිබෙනවා. 4න් 3ක් පමණ පුදුම ලෙස ඉෂ්ට වෙලා තිබෙනවා. ඒක පුදුමයි. ඒකයි කියන්නේ දෙවියන් වහන්සේගේ වචනය උන්වහන්සේගේ ව්‍යවස්ථාවේ ආශ්චර්ය පෙන්වන්න කියලා යාඥා කරනවා දාවිත්තුමා පවා. උන්වහන්සේගේ වචනේ පුදුමයි. දැන් මේ ඉදිරියේදී වෙන්න යන දේත් ඒක එල්ලෙස්සම වෙන්න යනවා. මේවා විහිළු නෙමේ, සුරංගනා කතා නෙමේ. යේසුස් වහන්සේ ඔලිව කන්දට එන වෙලාවේදී වෙන දේවල් අපි මීට ඉස්සලා යම් දේවල් තැන්වලදී අහලා ඇති. මම ඒව නෙමේ මෙතන කතා කරන්න යන්නේ. යේසුස් වහන්සේ සැබවින්ම මේ පොළොවට නැවත ඇවිල්ලා ඉවරයි දැන් මේ 20 වෙනි පරිච්ඡේදය වෙනකොට. යේසුස් වහන්සේ ඔලිව කන්දට උන්වහන්සේගේ පය තබලා ඉවරයි මේ 20 වෙනි පරිච්ඡේදය වෙනකොට. විනාශ කරලා ඉවරයි දුෂ්ට මිනිස්යන්ව මේ 20 වෙනි පරිච්ඡේදය වෙනකොට. දැන් මේ 1000ක් අවුරුදු රාජ්‍ය කාලයේ ගැනයි මේ එලිදරව් පොතේ 20 සඳහන් වෙන්නේ. අපි දකිනවා මුලින්ම සාතන්ව අවුරුදු 1000කට බඳිනවා. අවුරුදු 1000කට බඳිනවා. අපි දකිනවා එතන. ඒ පාතාලයට හෙලලා ඒක වහලා ඒක මුද්‍රා කරනවා අවුරුදු 1000කට. අවුරුදු 1000කට සාතන්ට මේ පොළොව කෙරෙහි අධිපතිකම් කරන්න බැරි වෙනවා. අපි දකිනවා වර්තමානයේ බයිබලයේ තව තැනක කියනවා මේ ලෝකයේ දෙවියා වන යක්ෂයා විසින් ඔවුන්ගේ ඇස් ඔවුන්ගේ සිත් අන්ධ කරලා තිබෙනවා. මොකද වර්තමානයේ යක්ෂයා තමයි මේ ලෝකේ පාලනය කරන්නේ යම් ප්‍රමාණයකට. ඒකට දෙවියන් වහන්සේකට ඉඩ හැරලා තිබෙනවා. ඒකනේ යේසුස් වහන්සේටත් යක්ෂයා කිව්වේ ඔයා පොඩ්ඩක් මට වඳින්න. මම මේ ලෝකේ සැප සම්පත් ආශ්චර්ය වට දෙනවා. ඒක යක්ෂයා පාලනය කරනවා මේ ලෝකේ. වර්තමානයේ ඒදන් උයනේ ඉඳන් අද දක්වා මේ පොළවේ යක්ෂයා තමයි ක්‍රියාත්මක වෙන්නේ සාතන්. හැබැයි එක කාලයක් එන්ට යනවා යක්ෂයාව අවුරුදු 1000කට 1000 years අවුරුදු 1000කට නැත්නම් මිලේනියම් කියලා කියනවා. අවුරුදු 1000කට බඳිනවා. ඒ අවුරුදු 1000 යක්ෂයාට මේ පොළොව කෙරෙහි උගේ දූතයන්ටවත් අයිතියක් අධිපතිකමක් නැහැ මං විශ්වාස කරන විදිහට. කොහොමත් යක්ෂයා නැහැ. යක්ෂයා නැහැ. ඒ අවුරුදු 1000 තමයි යේසුස් වහන්සේගේ 1000ක් අවුරුදු රාජ්‍ය කියන්නේ. නැතුව මේ වෙනසක් නෙමෙයි. 1000ක් අවුරුදු රාජ්‍යයේදී අපි හැමෝම දැන් කිතුණුවන් ලෙස අපි හිතන් ඉන්නවනේ. අපි 1000ක් අවුරුදු රාජ්‍ය අපි පාලනය කරනවා. අපි දෙවියන් වහන්සේගේ යේසුස් වහන්සේගේ උතුම් පූජකයෝ ලෙස පාලනය කරනවා. මේ අතර ඉගැන්වීම් තියෙනවා වෙන වෙන දේව ධර්මචාරීන් තුල. මම මේ කිසිවක් වැරදි කියන්නේ නැහැ. මොකද අපි දන්නේ නැහැනේ බයිබලයේ සියල්ල. සමහරු කියනවා 1000ක් අවුරුදු රාජ්‍යයේදී සභාව නැහැ කියලා. ක්‍රිස්තුස් වහන්සේගේ මනමාලිය නැහැ කියලා. සමහරු කියනවා නැහැ ක්‍රිස්තුස් වහන්සේගේ මනමාලිය වෙන සභාවත් පුරාණ ගිවිසුමේ ශුද්ධවන්තයන් කියන දෙගොල්ලම 1000ක් අවුරුදු රාජ්‍යයේදී සිටිනවා. මම ඒව ගැන තර්ක කරන්න යන්නේ නැහැ. මොකද ඒව ගැන මම ඇතුළු බහුතරයක් ඔය තර්ක කරන කිතුණුන් පවා ඒව සම්පූර්ණයෙන් දන්නේ නැහැ. ඒක නිසා සමහර අය සිතනවා
එසවීමට ගෙනියච්ච උන්වහන්සේගේ සභාව අවුරුදු 1000ක් කාලේ ඉන්නවයි කියලා. සමහර කියනවා නෑ ඒ අවුරුදු 1000ක් රාජ්‍යයේදී සභාව ඉන්නේ ඒත් ස්වර්ගෙම තමයි. ක්‍රිස්තුස් වහන්සේගේ සභාව මනමාලී ලෙස ස්වර්ගෙම ඉන්න යන්නේ. නමුත් ක්‍රිස්තුස් ඊශ්‍රායල්ගේ ඒ පුරාණ ශුද්ධවන්තයන් ඇතුළු අර අලුත් ගිවිසුමේ කතා කරන ඔය 1,44,000 වැනි ශුද්ධවන්තයන් මේ පොළවේ දහසක් අවුරුදු රාජ්‍ය පාලනය කරන්නට යනවා. ඒ ගැන්වීම් දෙකේ මොකක්ද හරි කියන දේ අප කාටවත් මේ ලෝකේ කියන්න බෑ තාම. ඒ නිසා අපි ක්‍රිස්තුස් වහන්සේ අපිට වැදගත් දේ ඇවිල්ලා ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමේදී අපි උන්වහන්සේ සන්තක වෙන්න ඕන. 1000 අවුරුදු 1000 රාජ්‍ය පාලනයේදී අපි ඉන්නවද මේ පොළවේ? නැත්නම් ඒ වෙලාවේදී අපි ඉන්නේ ස්වර්ගෙද කියන දේ අපිට ලොකු ප්‍රශ්නයක් කරගන්න අපිට අවශ්‍ය නැහැ. හැබැයි අපි උන්වහන්සේගේ වචනේ තියෙන දේ අපි ඉගෙන ගන්න ඕන. ඒ නිසා දහසක් අවුරුදු රාජ්‍යයේදී සාතන්ව බඳින අවුරුදු 1000කට සාතන් නැහැ අවුරුදු 1000යි සාතන් නැහැ එතකොට. දැන් වර්තමානයේ මේ අවුරුදු 6000ක් තිස්සේ ආදම් මේ වගේ පටන් සාතන් ඉන්නවා. අදටත් සාතන් ඉන්නවා. ගොරෝන සිංහෙකු වගේ ඔබ මොබ ගමන් කරමින් සිටිනවා. සාතන්ව ගැටගසන දවසක් එනවා අවුරුදු 1000කට. හිතන්න එපා මේක මේ සාමාන්‍ය දෙයක් කියලා. අවුරුදු 1000ක් කිව්වම මේ බයිබලයේ ඉගැන්වීම අනුව බයිබලයේ ඉන්න බයිබල් විද්‍යාඥයන් කියන ප්‍රකාරයට පවා අවුරුදු 1000ක් කියන්නේ සැබවින්ම අවුරුදු 1000ක්. හොඳේ. අවුරුදු 1000ක් කියන්නේ මේ පොඩි කාලයක් නෙමෙයි. සැබවින්ම ඊශ්‍රායල් කැලෙන්ඩරය අනුව 360 දවස් 90 අවුරුදු 1000ක්. හොඳේ. දැන් අපි දැන් මේ වෙනකොට බයිබලයේ ඉගැන්වීම අනුව ආදම් මේවගේ ඉඳන් අපි දැන් මේ ඉන්නේ 6000ත් පහුවෙලා අවුරුදු 6000කටත් එහා අපි දැන් මේ ඉන්නේ. තව අවුරුදු 1000ක් ක්‍රිස්තුස් වහන්සේ රජකම් කරනවා මේ පොළවේ. මේක තමයි මේ අනාගත වාක්‍ය. මේක ඉෂ්ට වෙන්න යනවා. මේක ලිටරලි වෙන්න යනවා. ඒ කියන්නේ වචනාර්ථයෙන්ම මේක වෙන්න යනවා. අපි දකිනවා ඒක අර දහසක් අවුරුදු රාජ්‍යයේදී යක්ෂයාව අවුරුදු 1000කට බැඳා. එතකොට ඌට කිසිම රජකම් කරන්න, ඌට දඟලන්න, ඌට මිනිස්සුන්ව රවට්ටන්න දැන් ඒකට අවුරුදු 1000 තුල බැරි වෙනවා. පස්සේ 6 වෙනි පදයේ ප්‍රකාරයට ඔහු යේසුස් වහන්සේගෙත් ක්‍රිස්තුස් වහන්සේගේ පූජකයෝව උන්වහන්සේ සමග අවුරුදු 1000ක් රජකම් කරනවා. මේ ඇවිල්ලා කිතුණුවන්ට නැත්තම් උන්වහන්සේගේ ශුද්ධවන්තයන්ට දීලා තියෙන පොරොන්දුව අපි අමරණීය ශරීරයකින් බයිබලයේ කියනවනේ ඇසිපිය හෙළන ෂණයකින් අපගේ මරණීය වූ මේ ශරීරය වෙනස් කරනු ලබනවා ඊමේදී. අපි ස්වර්ගයට යනවා. ක්‍රිස්තුස් වහන්සේ අර පීඩා අවුරුදු 7 ඉවර වෙනකොට ශුද්ධවන්තයන් සමග මේ පොළොවට එනවා. එතනත් මං කියවනේ ඉගැන්වීම් දෙකක් තියෙනවා. සමහරු කියනවා ශුද්ධවන්තයන් කිව්වම ඔය කියන්නේ අර පුරාණ ගිවිසීමේ ශුද්ධවන්තයන් සහ අර 1,44,000 ශුද්ධවන්තයන්. එතනදී සභාව නැහැයි කියලා සමහරු කියනවා. සමහරු කියනවා නෑ. ඔය සියලුම ශුද්ධවන්තයන් එක තමයි යේසුස් වහන්සේ එන්නේ. ප්‍රශ්නයක් නෑ. අපිට ඒක ගැටලුවක් කරගන්න ඕනේ නෑ. කොහොම හරි යේසුස් වහන්සේ තමාගේ ශුද්ධවන්තයන් සමග තමයි අර ඔලීව කන්දට එන්නේ. අර පීඩා අවුරුදු 7 ඉවර වුණාම ඊට පස්සේ තමයි අවුරුදු 1000කට මේ පොළවේ ධර්මිෂ්ඨ පාලනයක් යේසුස් වහන්සේ ඇති කරන්නේ. ඒක තමයි මේ එලිදරා පොතේ ලියන්නේ. මම ඒක ගැනයි අපි මේ කතා කරන්නේ. දැන් මේ පදේ අපි කතා කරා. අවුරුදු 1000කට රජකම් කරනවා. අපි දකිනවා එක තැනකදී බයිබලයේ කියනවා දෙවියන් වහන්සේ අපිව තෝරගත්ත ශුද්ධ වූ ජාතියක්, රාජකීය පූජක වංශයක් කියලා අලුත් ගිවිසුමේ කතා කරනවා යේසුස් වහන්සේගේ දරුවන් ගැන. ඒක නිසා උන්වහන්සේගේ දරුවන්ට උන්වහන්සේ දෙන බලාපොරොත්තුව අපිට තිබෙනවා. ඒක නිසා එලිදරව් 20 දහසක් අවුරුදු රාජ්‍ය ගැන අනාගත වාක්‍යයක් ලියලා තිබෙනවා. දැන් එතන විතරද මේ ගැන ලියලා තියෙන්නේ. දැන් කිතුණුව ලෙස අපි උදම් මනනවා අවුරුදු දහසක් රාජ්‍ය ගැන. කිතුණුව ලෙස අපි බොහෝ උදම් මනනවා දහසක් අවුරුදු රාජ්‍ය ගැන. නමුත් අපි බලන්ට යනවා දහසක් අවුරුදු රාජ්‍ය පොරොන්දුනේ කාටද? දෙවියන් වහන්සේ. කිතුණුවන්ටද? වෙන කාටද? ඊශ්‍රායලයටද? අන්න අපි ඒ ගැන මේ උදෑසන අධ්‍යයනය කරන්නට යමු. සබවින්ම උන්වහන්සේගේ වචනේ අධ්‍යයනය කරනකොට මට පැහැදිලි වෙන දේ තමයි දහසක් අවුරුදු රාජ්‍ය කියලා කියන්නේ මොකද්ද දන්නවද දරුවනේ? දෙවියන් වහන්සේ එදා ආබ්‍රාම්ට දාවිඩ්ට දූපු පොරොන්දුව ඉෂ්ට කිරීමක්. ඔය දහසක් අවුරුදු රාජ්‍ය ප්‍රධාන කොටම උන්වහන්සේ ඇති කරන්නේ මේ පොළවේ ඊශ්‍රායල් වෙනුවෙන්. අන්න ඒක තමයි විශේෂත්වය. බලන්න අදටත් අපි ගත කිහිපයකට ඉස්සෙල්ලා ඊශ්‍රායලය ගැන අධ්‍යයනය කළා. හොඳට තේරුම් ගන්න දරුවනේ ඊශ්‍රායලයේ කරන කොටගෙන තමයි එදත් අදත් යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ මේ පොළව තුල ක්‍රියාත්මක වෙන්නේ. දැන් අනාගතයේ ඔය දහසක් අවුරුදු රාජ්‍යදී පවා
ඊශ්‍රායලයේ කේන්ද්‍ර කරගෙන ඊශ්‍රායලයේ කරන කොටගෙන තමයි ඒ දහසක් අවුරුදු රාජ්‍යයේ යේසුස් වහන්සේ මේ පොළවේ ඉඳගෙන මේ පොළවේ යෙරුසලමේ ඉඳගෙන මේ පොළවේ ධර්මිෂ්ඨ පාලනයක් දියත් කරන්නට යන්නේ. අපි බලන්න යනවා මේ වචනේ කාරණාව. බොහෝ වචනේ මම ලියාගත්තා. අපි ඉක්මනින් බලමු මේ වචනේ. අපි එලිදරව් 3:21 පොඩ්ඩකට බලමු. එතන තියෙනවා එලිදරව් 3:21. මම ජයගෙන මාගේ පියාණන් වහන්සේ සමග උන්වහන්සේගේ සිංහාසනයේහි හිඳගත්සේම ජයගන්නාටත් මාගේ සිංහාසනයේහි මා සමග ඉඳගන්නට දෙන්නෙමි. ආත්මයන් වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තෝ අසත්වා. උන්වහන්සේ සභා 7ට ලියන ලද යවුම් පත්‍රවල ලැවෝදිය සභාවට ලිව්වා වූ කාරණාවේදී යම් අනාගත වාක්‍යයක් කියනවා මෙතනදී. ඒ පියාණන් වහන්සේ සමග උන්වහන්සේ සිංහාසනේ ඉඳගන්න ජය ගන්නාට මගේ සිංහාසනේ ඉඳගන්න මම ඉඩ දෙනවා කියලා කිව්වා. ඒක නිසා මේ පොළවෙන් ජය ගන්නා වූ උන්වහන්සේගේ සෙනගට ඒ දහසක් අවුරුදු රාජ්‍යයේදී උන්වහන්සේ සමග රජකම් කරන්න උන්වහන්සේ ඉඩ දෙනවා. මට නම් මේක තේරුම් ගන්න බෑ. අනේ මේක අපි කවුරුත් මේක තේරුම් ගන්න එපා මනුෂ්‍ය ප්‍රකාරයට. අපි දැන් මේ පොළවේ ඉන්නේ මනුෂ්‍ය නිසා අපි දුර්වලයි. අපි කන්න ඕන, අපි බොන්න ඕන, අපි අඳින්න ඕන, අපි වෙහෙස වෙලා රැකියාවල් කරලා උපයවන්න ඕන. ජීවිතේ වෙහෙසන්නේ මේ පොළවේ තියෙන්නේ. දැන් ඔය අවුරුදු දහසක් ඒත් මේ පොළවෙනේ තියෙන්නේ යන්නේ. එතකොට කලකිරෙන්න එපා. අනේ ඔය මේ අවුරුදු 80යිනේ අපි දැන් මේ පොළවේ ජීවත් වෙන්නේ උපරිම. නේ අපේ මනුෂ්‍ය ආයුෂ කාලය ඒත් බයිබලයේ ඉගැන්වීම ප්‍රකාරයටනේ. අද විද්‍යාව පව ඔප්පු කරනවා අද මිනිහෙක් ජීවත් වෙන්නේ බොහෝ විට අවුරුදු 80ක්. හැබැයි ඒක කොහෙද ලියලා තින්නේ? විද්‍යාඥයෝ කියන්නේ ඉස්සෙල්ලා ඒක විද්‍යාව තහවුරු කරන්න ඉස්සෙල්ලා අවුරුදු 2600 ගානකට පමණ ඉස්සෙල්ලා බයිබලයේ ලියලා තිබෙන්නේ දාවිත්තුමා තුලින් අනාගත වාක්‍යයක්. අවසාන මේ පරම්පරාවේ මිනිස්සු ජීවත් වෙන්නේ උපරිම අවුරුදු 80ක් බොහෝ විට. එහාට මෙහාට අඩු වැඩි වෙනවා. සාමාන්‍ය ආයු කාලය අවුරුදු 70යි නැත්නම් 80යි කියලා බයිබලයේ ලියලා තිබෙන නියමය තමයි අද පොළවේ වෙන්නේ. ඒකයි මම කියන්නේ වෙන ආගමික දේවල් වෙන දාර්ශනික දේවල් වල තිබෙන දෙයට වඩා බයිබලයේ පුදුමයි. බයිබලයේ තමයි ලියලා තිබෙන්නේ අවසාන මේ පරම්පරාව වෙනකොට මිනිස්සු ජීවත් වෙන්නේ අවුරුදු 70ක් 80ක්. ඒක වෙන ග්‍රන්ථවල ලියලා නැහැ. ඒක නිසා බයිබලයේ ලියලා තියෙන දේ තමයි කැමති හෝ අකමැති වෙන්නේ. දැන් අද මිනිස්සෙට ඊට වඩා ඕන අවුරුදු 100 ගාණක් මහත් කරුණාවක් තුල මිනිස්සු ජීවත් වෙනවා අපි දකිනවා. ඒ ඉඳලා හිටලා සාමාන්‍යයෙන් අවුරුදු 70යි අවුරුදු 60යි 70යි 80යි තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. ඒක වෛද්‍ය විද්‍යාවත් දැන් තහවුරු කරනවා. ඒක නිසා බයිබලයේ ලියලා තිබෙන දේ තමයි අද ඉෂ්ට වෙන්නේ. ඒක එහෙමම වෙනවා. නමුත් දැන් දහසක් අවුරුදු රාජ්‍යයට අපි කොහොමද ඉන්න යන්නේ කියලා අපි වද වෙන්න ඕනේ නැහැ. අයියෝ තව අවුරුදු 1000ක් මේ පොළවේ ඉන්න. අපිට මේ පොළවේ ජීවත් වීමක් දැන් එපා වෙලා තියෙන්නේ. තව අවුරුදු 1000ක් මේ පොළවේ ඉන්න. ඒ වගේ කලකිරෙන්න යන්න එපා. මොකද බයිබලයේ කියනවා අපි පොළවේ මිනිස්සු වගේ නෙමෙයි මේ වෙලාවේදී. අපි ඇවිල්ලා ආත්මික ශරීරයක් ලබලා අපි සදාකල් ජීවත් වෙන්න යනවා කිතුරු. මේ පොළවේ උන්වහන්සේගේ සුද්ධවන්තයෝ පාලනය කරනවා තමයි. හැබැයි ඒගොල්ලන්ට තියෙන්නේ අමරණීය ශරීරයක්. මේ පොළවේ ප්‍රශ්න, ගැටලු, අමාරුකම, වෙහෙස, දාඩිය, බඩගින්න, මානසික අසහනය මේ කිසිවක් අපිට නැහැ. බයිබලයේ කියනවා දෙවියන් වහන්සේට එක දවසක් අවුරුදු 1000ක් වගේ. අවුරුදු 1000ක් එක දවසක් වගේ. ඒක නිසා සදාකාල ජීවනයේ තුල සදාකාල ශරීරයකින් යුක්තව ඉන්න අපිට ඕක මෙහෙම වෙනකොට යයි. ඔය අවුරුදු 1000. හැබැයි පොළවේ මිනිස්සු තමයි සාමාන්‍ය මිනිස්සු ලෙස අවුරුදු 1000ක් තුල ඉපදෙනවා, මැරෙනවා. ඉපදෙනවා, මැරෙනවා, ආයි ඉපදෙනවා, මැරෙනවා නෙමෙයි. හොඳේ. ඒ වෙන ධර්මතාවයන් වල. බයිබලයේ කියන්නේ මිනිස්සු පොළවට ඉපදෙන්නේ එකපාරයි. ඊට පස්සේ එකපාරයි මැරෙන්නේ. ඊට පස්සේ විනිශ්චය. ඒක වෙනස් වෙන්නේ නැහැ. මේ පොළවේ කිසිම ආගමික දාර්ශනික දේවල් වල මොනම දේවල් ලිව්වත් ඒක වෙනස් වෙන්නේ නැහැ. කවුරුත් මේ පොළවේ මෙරි ඉපදි මෙරි ඉන්නේ නැහැ. ඒක ව්‍යාජ ඉගැන්වීමක්. නමුත් බයිබලයේ උගන්වනවා මිනිස්සෙක් ඉපදිලා එකවරක් මරණය ඉන්පසු විනිශ්චය. ඒ නිසා දහසක් අවුරුදු රාජ්‍යෙදි මිනිස්සු මැරෙනවා. හැබැයි අවුරුදු 80කට වඩා ජීවත් වෙනවා කියලා බයිබලයේ අනාගත වාක්‍ය ලියනවා. යහපත් ලෙස ප්‍රශ්න ගැටලු නැතුව ජීවත් වෙනවා. ධර්මිෂ්ඨ පාලනයක් ඒ වෙලාවේ තියෙන්නේ. සත්තුන්ව කන්නේ නැහැ, සත්තු මිනිස්සුන්ව කන්නේත් නැහැ, මිනිස්සු සත්තුන්ව කන්නේත් නැහැ. අර ඒදන් උයනේදී වගේ සිංහයා තනකොළ කන්න යනවා. කුඩා දරුවෝ සර්පයොත් එක්කත් සෙල්ලම් කරන්නට යනවා. සිංහයොත් එක්ක සෙල්ලම් කරන්නට යනවා. මේවා විහිළු කියලා හිතන්න එපා ඔබ මම හොඳේ. විහිළු නන් නෙමෙයි. එදා ඒදන් උයනේදී මේ தත්ත්වය තමයි තිබුණේ. ඒදන් උයනේ මිනිස්සු සත්තුන්ව මරලා කෑවේ නැහැ.
සත්තු මිනිස්සුන්ව මැරුවෙත් නැහැ. නමුත් පාපය නිසා තමයි මේ හැම ව්‍යසනයක් මේ පොළොවට ආවේ. ඒක නවත්තන්ට යනවා දෙවියන් වහන්සේ. දහසක් අවුරුදු රාජ්‍ය කාලේ මම මේවා කියනවා. අපි එලිදරව් 3:21 රජකම් කරන්නට යනවා දෙවියන් වහන්සේගේ දරුවෝ. ඔය දහසක් අවුරුදු රාජ්‍යදී අපි පොඩ්ඩක් තවත් අමතර පද බලමු. ක්‍රියා 17:31 ක්‍රියා පොතේ 17:31 කියනවා මෙන්න මෙහෙම. මක්නිසාද තමන් වහන්සේ විසින් පත් කළ මනුෂ්‍යයා ලවා ලෝකයා ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරන්නට එක් දවසක් නියම කර තිබේ. පාලුතුමා ක්‍රියාපොතේ සඳහන් කරනවා මක්නිසාද ලෝකයා ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරන්නට එක දවසක් නියම කරලා තියෙනවලු. කවුරුද විනිශ්චය කරන්නට යන්නේ? තමන් වහන්සේ විසින් පත් කළ මනුෂ්‍යයා ලවා. අන්න යේසුස් වහන්සේ විසින් පත් කළපු දෙවියන් වහන්සේ විසින් පත් කළපු මනුෂ්‍යයන් ලවා ලෝකයාව ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරන්න එක දවසක් නියම කරලා තියෙනවලු. දැන් ඔය එක දවසක් කියන්නේ හිතන්න එපා එක දවසක්. බයිබලේ එක තැනක බයිබලේ දන්නවනේ 2 පේත්‍රස් 3:8 කියනවා නමුත් ප්‍රේමවන්තයනි ස්වාමින් වහන්සේට එක දවසක් අවුරුදු 1000ක් මෙන්ය. අවුරුදු 1000ක් එක දවසක් මෙන්ය යන මේ එක කාරණය මතක නැති නොකරන්න කියලා පේත්‍රස් තුමා යම් ස්ථානයකදී මේක කතා කරනවා. ඒ නිසා මතක තියාගන්න. දැන් ක්‍රියාපොතේ අපි 17:31 කතා කරපු ඔය ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරන්නට එක දවසක් නියම කර තිබේ කියලා අනාගත වාක්‍ය මොකද්ද? එක දවසක් කියන්නේ අවුරුදු 1000ක්. ඒ කියන්නේ යේසුස් වහන්සේ තමයි අවුරුදු 16 ඒ පත් කරන මේ පොළව ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරන්න කට්ටියව පත් කරන්නේත් යේසුස් වහන්සේමයි. අපි අද දකින වර්තමානයේ මේ පොළව පාලනය කරන ඒ රටවල් වල ඒ නායකත්වය ඒ දේශපාලනත්වය තිබෙනවා. අපි දකිනවා අද හැම රටකම විශේෂයෙන් ලංකාවේ මොන දේශපාලනයක්ද? නීච දේශපාලනයක් තියෙන්නේ. අධර්මිෂ්ඨකමින් අවනීතියෙන් මනුෂ්‍යංග පීඩාවට පත් කරමින් මනුෂ්‍යංව දෙන්න පුළුවන් උපරිම මේ රැවටීම තුල තමයි අද වර්තමානයේ ලංකාවේ විශේෂයෙන් ලංකාවෙත් අනිකුත් හැම රටකම ඔය දේශපාලන නායකයෝ අද මේ ලෝකය පාලනය කරන්නේ රැවටීමෙන්. තමාගේ බඩගෝස්තරය වෙනුවෙන්. කවුරුත් එකයි. කවුරුත් හොඳ නැහැ. හැමෝම අධර්මිෂ්ඨයි. හැමෝම තමා වෙනුවෙන් විතරයි. මනුෂ්‍යයන් ගැන හිතන්නේ නැහැ කවුරුත්. මනුෂ්‍යයන් ගැන අනුකම්පා කරන්නේ නැහැ. ඒ නිසා මෙවැනි පාලනයක් ගැන නෙමේ අවුරුදු 1000ක් පාලනය කරන්න යන්නේ යේසුස් වහන්සේ විසින් පත් කරපු අය. ආමෙන්. එතකොට මේ වර්තමානයේ ඉන්න කවුරුත් ඔය දේශපාලඥයෝ ඔය බඩගෝස්තරවාදීන්ට තනක් නැහැ. ඒගොල්ලෝ මැරිලා එතකොට. ඒක නිසා කිසිදු පාලඥයෙක්ට තම තමාට ඕන කිසි කෙනෙක්ට ප්‍රජාතන්ත්‍රවාදයේ එදාට නැහැ. ප්‍රජාතන්ත්‍රවාදීව කවුරුත් සිලෙක්ට් වෙන්නේ නැහැ. යේසුස් වහන්සේ විසින් පත් කරන අය තමයි ඒ අවුරුදු 1000 මේ පොළව පාලනය කරන්නේ. ඡන්දයක් නැහැ. ඡන්දේ දාලා නෙමෙයි කවුරුත් තෝරගන්නේ. යේසුස් වහන්සේ උන්වහන්සේට ඕන අයව උන්වහන්සේ පත් කරනවා මේ පොළව පාලනය කරන්න. ධර්මිෂ්ඨ පාලනයක්. හොඳට මතක තියාගන්න. ඒ කාලේදී යේසුස් වහන්සේ විසින් පත් කරන අය අද මේ වර්තමානයේ මේ නීච පාලකයෝ විදිහට නෙමෙයි පාලනය කරන්නේ. ධර්මිෂ්ඨකමින්. ආමෙන්. මොකද යේසුස් වහන්සේගේ ධර්මිෂ්ඨකම තමයි උන් තුලින් ක්‍රියාත්මක වෙන්නේ. තම තමාට ඕන විදිහට ක්‍රියාත්මක වෙන්න බෑ. ඔන්න දහසක් අවුරුදු රාජ්‍ය ගැන පොඩි හින්ට් එකක් තව. පොළවේ අවුරුදු 7 පීඩාවට පස්සේ යම් ප්‍රමාණයක් ඉතුරු වෙනවනේ. අන්නේ ඉතිරි වෙන අය තමයි මේ පොළවේ ඊළඟ පරම්පරාව බිහි කරන්න යන්නේ. ඒගොල්ලන්ගෙන් බහුතරයක් ක්‍රිස්තුස් වහන්සේව පිළිගන්නේ ඉන්නේ. මොකද පිළිගත්තේ නැති අයව යේසුස් වහන්සේ ඔලීව කන්දට එනකොට විනාශ කරනවා. ඒ නිසා අලුතෙන් මිනිස්සු ඉපදෙන්න යනවා මේ පොළවේ. ඒ අන්තිම ඉතිරි වෙන අන්තිම කට්ටියගෙන්. ඒක මතක තියාගන්න අපි බඳින්නේ නැහැ. අපි මේ පොළොවට අවිලා තව විවාහ ජීවිත පත් කරන්න යන්නේ නැහැ. ක්‍රිස්තුස් වහන්සේගේ සෙනග නැවත විවාහ වෙලා දරුමල්ලොන් ඇති කරන්න යන්නේ නැහැ. දහසක් අවුරුදු රාජ්‍යදී. පොළවේ ඉතිරි වෙන තමයි මේ පොළවේ තව දරුමල්ලොන් බිහි කරලා ඒ විවාහය ලිංගිකත්වයේ ඒ දේවල් තියෙනවා. ඒ ධර්මිෂ්ඨ ලෙසයි හැම දෙයක්ම වෙන්න යන්නේ. නමුත් ක්‍රිස්තුස් වහන්සේගේ අර ඔසවාගත් සෙනග සදාකාලී ශරීර විනාශ නොවන ශරීරත් එක්ක තමයි සදාකාලයට මේ පොළවේ ස්වර්ගයේ ජීවත් වෙන්න යන්නේ. දහසක් අවුරුදු රාජ්‍ය ගැන ඔන්න ක්‍රියාපොතේ සඳහන් වෙනවා. ඒ වගේම උන්වහන්සේ සමග රජකම් කරන්නට යනවයි කියලා පාවුලුතුමා තිමෝතියස්ට අවවාද කරලා කියනවා 2 තිමෝති 2:11. මේක විශ්වාස වූ කීමක්ය. අපි උන්වහන්සේ සමග මැරුණෙනු නම් උන්වහන්සේ සමග ජීවත් වෙමු. අපි ඉවසමු නම් උන්වහන්සේ සමග රජකම් කරනසේක. බලන්න මේක පටන් ගන්නේ මේක විශ්වාස වූ කීමක්ය.
පාවුලුතුමා පැහැදිලිව තිමෝතියස්ට කියනවා මේක විශ්වාස වූ කීමක්. මොකද්ද විශ්වාස වූ කීම? අපි උන්වහන්සේ සමග මැරුණා. උන්වහන්සේ සමග තමයි අපි දැන් මේ ජීවත් වෙන්නේ. එහෙමනම් අපි ඉවසනවා නම් මේ අන්තිම කාලේ, අපි මේ අන්තිම පැයේ අපි ඉවසනවා නම් අපි උන්වහන්සේ සමග රජකම් කරන්නට යනවා. ඒ නිසා මේ වචනේ ඉගැන්වීම තුළ ක්‍රිස්තුස් වහන්සේගේ මම හිතනවා ක්‍රිස්තුස් වහන්සේගේ සභාවත් රජකම් කරයි කියලා මෙතනදී. මොකද මේ සභාවට නෙමෙයි කතා කරන්නේ. තිමෝතියස්ට දෙන මේ අවවාද තුළ මේ සභාවටනේ කතා කරන්නේ. ක්‍රිස්තුස් වහන්සේගේ මනමාලී වෙන සභාවටනේ කතා කරන්නේ. ඒ නිසා මට හිතෙනවා ක්‍රිස්තුස් වහන්සේගේ සභාවත් මේ වෙලාවේ නිදි. මනමාලියත් ඉඳී කියලා මට හිතෙනවා. මම දන්නේ නැහැ. දහසක් අවුරුදු රාජ්‍යයේදී රජකම් කරන්නට යනවා ක්‍රිස්තුස් වහන්සේගේ සෙනග විතරයි. වෙන කිසිම ආගමික සෙනගක් ආගමික දාර්ශනික කට්ටියක් මේ පොළවේ රජකම් කරන්න යන්නෙත් නැහැ. මේ පොළවේ පාලනය වෙන්නේ යේසුස් වහන්සේගේ පාලනය විතරයි. දැන් මේවට අකමැති වෙන්න එපා කවුරුත්. මේක තමයි ඇත්ත. අපි කැමති වුණත් අකමැති වුණත් වෙන්නේ ඇත්තනේ. දැන් මෙතෙක් කල මේ පොළවේ අවුරුදු 6000ක් තිස්සේ වුණේ මොකද්ද? බයිබලයේ ලියලා තියෙන දේ විතරනේ. බයිබලයේ ලියලා තියෙන දේනේ වුණේ. බයිබලයේ ලියලා තියෙන අනාගත වාක්‍යනේ ඉෂ්ට වුණේ. ඒක වෙනස් කරන්න කාටවත් බැරි වුණානේ. ඒක වෙනස් කරන්න අධිරාජ්‍යවාදී නායකයන්ටත් බැරි වුණානේ. ඒක වෙනස් කරන්න ආගමික කතෘවරුන්ටත් බැරි වුණානේ. ඒක වෙනස් කරන්න ආගමික නායකයන්ට, දේශපාලන නායකයන්ටත් බැරි වුණානේ. ඉතින් එහෙම තමයි. බයිබලයේ ලියලා තියෙන දේ තමයි වෙන්නේ. දැන් ඉදිරියේදීත් වෙන්න යන්නේ ඒක තමයි. ආමෙන්. ඒක නිසා මේකට අකමැති වෙන්න එපා. උන්වහන්සේගේ වචනේ ලියලා තිබෙන මේ අනාගත වාක්‍ය ඉෂ්ට වෙන්න යනවා. ඒ දහසක් අවුරුදු රාජ්‍යයේ ඒ පාලනය වෙන්න යනවා. ඒ නිසා උන්වහන්සේගේ වචනේ අනුව රජකම් කරන්නට යනවා උන්වහන්සේගේ දරුවෝ විතරයි. දැන් මේකට අකමැති වෙන්න පුළුවන් අන්‍ය ආගමිකයෝ මේවා අහනකොට. මොකද මේ ඉගැන්වීම් බොහෝ මිනිස්සු බොහෝ කිතුනෝ මේ පොළොව පුරාවට කතා කරනවා. ඒවා අහන අන්‍ය ආගමික අයට කෝප වෙන්න පුළුවන්. ඒක කරන්න දෙයක් නැහැ. ඒ දහසක් අවුරුදු රාජ්‍යයේ මේ පොළොව පාලනය කරන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ගැලවීම ලබලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල මේ ජීවිතය ගත කරපු යේසුස් වහන්සේ තුල මලා වූ අය තමයි නැවත නැගිටලා ඒ පාලනය කරන්නේ. ඒක තමයි බයිබලෙ ඉගැන්වීම. මහෞත්මයාණන්ගේ ශුද්ධවන්තයන් ගැන කතා කරනවා දානියෙල් 7:27. දානියෙල් 7:27 මෙන්න මෙහෙම කියනවා. එතන කියනවා මුළු අහස යට තිබෙන රාජ්‍යවල රජකමද ආණ්ඩුවද මහත්කමද මහෝත්තමයාණන්ගේ ශුද්ධවන්තයන් වන සෙනගට දෙනවා ඇත. මෙන්න අනාගත වාක්‍යයක්. අපි දකිනවා දානියෙල් පොතේ පුදුම අනාගත වාක්‍ය තිබෙනවා. ඕන තව අනාගත වාක්‍යයක් තමයි මේක. මුළු අහස යට තිබෙන රාජ්‍යවල රජකමද ආණ්ඩුවද මහත්කමද මහෝත්තමයාණන්ගේ ශුද්ධවන්තයන් වන සෙනගට දෙනවා ඇත. මහෝත්තමයාණන්ගේ ශුද්ධවන්තයන් වන සෙනගට තමයි ඒ ආණ්ඩුව මහත්කම රජකම මේ පොළවේදී දෙන්න යන්නේ. මෙන්න දැන් මේ පොළවේ කාරණාවක්නේ මේ කතා කරන්නේ. අලුත් අහසක් අලුත් පොළවක් නැත්නම් ස්වර්ගයේ දෙයක් නෙමෙයි. දහසක් අවුරුදු රාජ්‍ය ගැන යවනාගත වාක්‍ය. ආමෙන්. දහසක් අවුරුදු රාජ්‍ය හැර වෙන රාජ්‍යයක් දැන් වර්තමානයේ මෙහෙම තත්ත්වයක් නැහැ නේ පොළවේනේ. එකම එක කාල පරාසය එන්නේ. මොකද්ද? මුළු අහස යට තිබෙන රාජ්‍යවලට රජකමද ආණ්ඩුවද මහත්කමද මහෝත්තමයාණන්ගේ ශුද්ධවන්තයන්ට බාර දෙන්න ශුද්ධවන්තයන්ට දෙන එකම එක කාලයක් ගැනයි බයිබලයේ කතා කරන්නේ. ඔය කතා කරන දහසක් අවුරුදු රාජ්‍ය විතරයි. ඒක වෙලා නැහැ දානියෙල් පොතේ. දැන් වෙන්න යනවා. ඔන්න මහෝත්තමයාණන්ගේ ශුද්ධවන්ත සෙනග. මේ අනුව අපිට පැහැදිලි බයිබලයේ විශාරදය පවා කියන විදිහට යේසුස් වහන්සේ තුල මලා වූ අය පමණක් නෙවෙයි. දාවිත්, යෙසායාලා, ආබ්‍රහම්ලා පුරාණ ගිවිසුමේ ශුද්ධවන්තයන් පවා දහසක් අවුරුදු රාජ්‍යයේදී මලුන්ගෙන් නැගිටලා අමරණීය ශරීරයකින් යුක්තව පාලනය කරන්නට යනවා. දැන් දානියෙල් පොතේ මේ කිව්වා වූ ශුද්ධවන්තයන් මහෝත්තමයන්ගේ ශුද්ධවන්තයන් කියලා කියන්නේ ප්‍රධාන ලෙස පුරාණ ගිවිසුමේ ක්‍රිස්තුස් දෙවියන් වහන්සේගේ සෙනඟ. දෙවියන් වහන්සේගේ සෙනඟ. ඒ නිසා මටත් මේ ගැන සැකේ අනුමානය තිබුණා විවිධ ස්ථානවල. නමුත් මේ බයිබලයේ මේ අධ්‍යයනය තුල මටත් පැහැදිලි වෙනවා දැන්. ඒ දහසක් අවුරුදු රාජ්‍යයේදී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අය පමණක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නා වූ අලුත් ගිවිසුමේ සභාවේ අය පමණක් නොවේ. පුරාණ ගිවිසුමේ දාවිත්ලා, ආබ්‍රහම්ලා, යෙසායාලා, දානියෙල්ලා, සෙකරියාලා, මේ මෝසෙස්ලා මේ සියල්ලෝමත් මලුන්ගෙන් නැගිටින්න යනවා. ආමෙන්. පුරාණ ශුද්ධවන්තය පවා දහසක් අවුරුදු රාජ්‍යයේදී
මේ පොළව පාලනය කරන්නට යනවා. ආමෙන්. මේක තමයි දහසක් අවුරුදු රාජ්‍ය. ඒ නිසා අපි උන්වහන්සේගේ වචනේ දහසක් අවුරුදු රාජ්‍ය ගැන තමයි මේ දේවල් අපි මේ තව තව මනාවට ඉගෙන ගනිමින් යන්නේ මේ කාලය තුල. අපි දකිනවා දැන් එතනදී සිංහාසන දුටිමි කලින් මං කියවනේ එලිදරව් පොතේ 20 සිංහාසන දුටිමි ඔහු එහි හිඳගත්ෝය. විනිශ්චයන්ද ඔවුන්ට දෙන ලද්දේය. දැන් මේ පළවෙනි වචනේ මේ හතරවෙනි මේ පදයේ කිව්වදේ තවද සිංහාසන දුටිමි ඔහු එහි හිඳගත්ෝය. විනිශ්චයන්ද ඔවුන්ට දෙන ලද්දේය. තවද යේසුස් වහන්සේගේ සාක්ෂිය නිසාද දෙවියන් වහන්සේගේ වචනේ නිසාද හිස් කපා දැමූ ලැබූ අයද ඒ මුර්ගාගේ ලකුණු ගත්තේ නැති අයද ඒගොල්ලන්ගේ ආත්මද දුටිමි. මුලින්ම කියන්නේ යේසුස් වහන්සේගේ පුරාණ ගිවිසුමේ සුද්ධවන්තයන් ඒ වගේම රැප්චර් එකට ගිය සුද්ධවන්තයන් පස්වෙනි පදයේ මේ කතා කරන්නේ වේද සාක්ෂිකයෝ ලෙස මරණයටපත් වෙලා ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමේදී ඒ නැවත ඔසවගත්තු සුද්ධවන්තයෝ. මේ කොට්ටාශ තුනම පුරාණ ගිවිසුමේ සුද්ධවන්තයන් අලුත් ගිවිසුමේ සභාව ඔසව ගන්න මොහොතේ ඒ සුද්ධවන්තයන් වේද සාක්ෂිකයන් ලෙස අවුරුදු 7 පීඩාවේදී මැරෙන සුද්ධවන්තයන් මේ කොට්ටාශ තුනම දහසක් අවුරුදු රාජ්‍යයේදී පාලනය කරන්නට යනවා මේ පොළවේදී. ඒක නිසා දහසක් අවුරුදු රාජ්‍ය බයිබලයේ වචනාර්ථයෙන්ම ලියලා තිබෙන කාලයක්. ඒ නිසා ඒ දානියෙල් පොතේ අපි කිව්ව විදිහට ඒ මහෝත්තමයන්ගේ සුද්ධවන්තයන් වන සෙනගට තමයි දෙන්න යන්නේ මුළු අහස යට තිබෙන රාජ්‍යවල රජකම පාලනය. දැන් මේකට කවුරු හරි අකමැති වුණාට කරන්න දෙයක් නැහැ. ඒක තමයි ඇත්ත. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ වචනේ පොරොන්දු ඉෂ්ට කරනවා. ඒක නිසා දානියෙල්ගේ අනාගත වාක්‍ය ප්‍රකාරයට මුළු රජකම මුළු සෙනග මොනවාද ඒ ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන සුද්ධවන්තයන්ට තමයි ඒ පාලනය දෙන්නේ. අවුරුදු 1000ක් ධර්මිෂ්ඨ පාලනයක්. යේසුස් වහන්සේ මේ යෙරුසලමේ ඉන්නේ. මම දන්නේ මාලිගාවේ සිංහාසනයේ ඉන්නේ. මම ඒව ගැන ලොකුට දන්නේ නැහැ තාම. හැබැයි යේසුස් වහන්සේ මේ පොළවේ ඉන්න යනවා. ආමෙන්. රජකම් කරන්න යනවා. යෙරුසලමේ ඉඳන් රජකම් කරන්නට යන්නේ. ඒ නිසා ඒ දානියෙල් පොතේ රාජ්‍යයක් නියම කරලා තිබෙනවා ලූක් 22:28. පොඩ්ඩක් බලමු ලූක් 22:28. එතන කියනවා මාගේ පරීක්ෂාවලදී මා සමග සිටි අය නම් නුඹලාය. එබැවින් මාගේ පියාණන් වහන්සේ මට රාජ්‍යයක් නියම කළාක් මෙන්ම මාගේ රාජ්‍යයේදී මාගේ මේසේ කන්ටද බොන්ටද නුඹලාට රාජ්‍යයක් නියම කරමි. නුඹලා ඊශ්‍රායල්ගේ ගෝත්‍ර 12 විනිශ්චය කරමින් සිංහාසනවල හිඳගන්නහුය. අන්න අනාගත වාක්‍යයක්. දහසක් අවුරුදු රාජ්‍ය ගැනයි මේ කියන්නේ. ඊශ්‍රායල් සෙනගටයි මේ කතා කරන්නේ. ඒ නිසා ඒ දහසක් අවුරුදු රාජ්‍යයේදී දෙවියන් වහන්සේ මේසය පිළියෙල කරනවා. මේ මේසෙදී ඒ රාජ්‍යයේදී මාගේ මේසේ කන්නට බොන්නට නුඹලාට රාජ්‍යයක් නියම කරනවා. යේසුස් වහන්සේත් එක්ක තමයි කට්ටිය කන්නේ බොන්නේ. ආයෙ මතු පැමිණෙන රාජ්‍ය වෙනකන් යේසුස් වහන්සේ කිව්වා මම මිදිවිෂ බොන්නේ නැහැයි කිව්වා. යේසුස් වහන්සේ ආයෙ මිදිවිෂ බොන්න යනවා දහසක් අවුරුදු රාජ්‍යයේ ඔය යෙරුසලමේ ඔය මේසේ. මම නම් දන්නේ නැහැ කොහොමද මෙච්චර සුද්ධවන්තයෝ ඉන්න යන මේසේ කොච්චර සයිස්ද කියලා. මම දන්නේ නැහැ. මම බයිබලයේ ලියලා තියෙන දෙයි මම කියන්නේ. යේසුස් වහන්සේ සමග රජකම් කරනවා අපි. ක්‍රිස්තුස් වහන්සේගේ දෙවියන් වහන්සේගේ සුද්ධවන්තයෝ ලොකු මේසයක් තියෙනවා. මේසේ කන්නක් දෙනවා. යේසුස් වහන්සේ නැවත මිදිවිෂ බොන්නත් යනවා. ආමෙන්. යේසුස් වහන්සේ අපි සමග මිදිවිෂ බොන්න යනවා. ආමෙන්. මට නම් හිතා ගන්න බෑ ඒක. මට තාම තේරුම් ගන්න බෑ මනුෂ්‍ය ප්‍රඥාවෙන්. ආමෙන්. යේසුස් වහන්සේ ඉන්න යනවා. අපි යේසුස් වහන්සේව දකින්න යනවා. යේසුස් වහන්සේත් එක්ක අපි කන්න බොන්න යනවා. කන්න බොන්න යනවා කියන කන්න බොන්න ඕනේ නැහැ. අපි ඒක ඒ සහභාගීකම එතනදී පවත්වන්න යනවා යේසුස් වහන්සේ තුල. යෙසායා 2:1 අන්තිම දවස් ගැන පොරොන්දුව කියලා යෙසායා අනාගත වක්තෘතුමා තුලින් අනාගත වාක්‍යයක් කියනවා. මේ යෙසායාතුමා ජීවත් වුණේ ක්‍රිස්තු පූර්ව 700 ගණන් වල. හොඳේ. ඒ කියන්නේ මීට අවුරුදු 2700 ගානකට ඉස්සෙල්ලා. ඒ කියන්නේ සිද්ධාර්ථ ගෞතමතුමා පවා මේ පොළොවට ඉපදෙන්නත් ඉස්සෙල්ලා. යෙසායාතුමා තුලින් අනාගත වාක්‍යයක් කතා කරනවා. ඒ කාලේ අනාගත වාක්‍යක මෙන්න මෙහෙම කියනවා. අන්තිම දවස් ගැන පොරොන්දුව. යුදා සහ යෙරුසලම ගැන ආමොස්ගේ පුත්‍ර වූ යෙසායා දුටු දර්ශනය තුල කාරණාව. මතු දවස්වලදී ස්වාමින් වහන්සේගේ ගෘහයේ කඳු මුදුනේ පිහිටුණු ලද හෙල්වලට වඩා උසස් වන්නේය. සියලු ජාතීහුද ඒ වෙතට රැස්ව එන්නෝය. බොහෝ ජනයෝ
පිටත්ව කතා කොට එන්න ස්වාමින් වහන්සේගේ කන්දටත් යාකොබ්ගේ දෙවියන් වහන්සේගේ ගෘහයටත් යමු. උන්වහන්සේ Tamanගේ මාර්ග අපට උගන්වනසේක. අපිද උන්වහන්සේගේ මාවත්වල යන්නෙමු කියන්නෝය. මක්නිසාද ව්‍යවස්ථාව සියොන්ගෙන්ද ස්වාමින් වහන්සේගේ වචනය යෙරුසලමෙන්ද නික්ම එන්නේය. උන්වහන්සේ ජාතින් අතරේ විනිශ්චය කොට බොහෝ ජනයන්ගේ කාරණා විනිශ්චය කරනසේක. ඔහු තමන්ගේ කඩුවලින් හීවැල්ද හෙල්ලවලින් දෑ කැතිද කපා ගන්නෝය. ආයුධවලින් ආයුධ නෑ ඒ කාලේ. දහසක් අවුරුදු රාජ්‍යදී ආයුධ නෑ. නියුක්ලියර් වෙපන්ස් නෑ. ආයුධ නෑ. ඒ ආයුධ වලින් හදා ගන්නවලු දෑතේ කර්මාන්ත වෙනුවෙන්. පවභෝග හදන්න දෑ කැති හදා ගන්නවලු. බලන්න. ඊශ්‍රායලේ. ඒකෝර ඊශ්‍රායලේ දැන් තියෙන ඔය වෙපන්ස් නෑ. ඊශ්‍රායලේ ඔය දැන් තියෙන ඉතා නවීන ඉතා බලවත් අයන් ඩෝම් මිසයිල්ස් නෑ. අයන් ඩෝම් ආරක්ෂිත පද්ධතිය නෑ එතකොට. ඒ සියලු යකඩ පාවිච්චි කරලා ඒ මුළු ලෝකේ ඒ භවභෝග හදන්න අවශ්‍ය ඒ දේවල් නිෂ්පාදනය කරන දහසක් අවුරුදු රාජ්‍යදී තලා ගන්නෝය. ජාතියක් ජාතියකට විරුද්ධව කඩුව ඔසවන්නේවත් තවත් යුද්ධ ඉගෙන ගන්නේවත් යුද්ධ ඉගෙන ගන්නත් නෑ. සොල්දාදුවෝ නෑ. දහසක් අවුරුදු රාජ්‍යදී ඔය චීනේ පවා ඔය මිලියන ගණන් සොල්දාදුවෝ නෑ. කිසිම රටක සෙබළු නෑ. ලංකාවෙත් සෙබළු නෑ එතකොට. මොකද යුද්ධ නෑ. යුද්ධ ඉගෙන ගන්නෙත් නෑලු. රිහර්සල් නෑ. යුද්ධ රිහර්සලුත් නෑ එතකොට. ආමෙන්. දහසක් අවුරුදු රාජ්‍යයේ ජාතියක් ජාතියකට විරුද්ධව යන්නේ නෑලු. ඔන්න. දැන් මේ යසායා පොතේ ඔය ලියා තිබෙන අනාගත වාක්‍ය ප්‍රකාරයට බලන්න උන්වහන්සේ තමයි ජාතින් අතර විනිශ්චය කරන්නේ. යෙරුසලමෙන්ලු දෙවියන් වහන්සේගේ වචනේ එන්නේ. මොකද යේසුස් වහන්සේ යෙරුසලමේ ඉන්නේ. යේසුස් වහන්සේ යෙරුසලම ඉඳගෙන බලන්න රට රාජ්‍යවල මිනිස්සු යෙරුසලමට එනවලු යේසුස් වහන්සේගෙන් පණිවිඩ අහන්න. ආමේන්. දැක්කද දහසක් අවුරුදු රාජ්‍යයේ ක්‍රමය? ආමේන්. යේසුස් වහන්සේගෙන් වචනේ අහගන්න දේශවල ඉන්න මිනිස්සු යෙරුසලමට එනවා. මොකද ඒකට එන්න පුළුවන්. ප්ලේන් තියනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. ඒකට යුද්ධ නැහැ, ප්‍රශ්න නැහැ, රටවල් වල සීමා මායිම් නැහැ, දේශ සීමා නැහැ. ඕනම මිනිහෙට යෙරුසලමට එන්න පුළුවන්. අද අන්න ජාතීන් යෙරුසලම පාලනය කරන්නේ. ඔය මුස්ලිම් කට්ටියක්නේ යෙරුසලමේ පල්ලි හදාගෙන අද දඟලන්නේ. උන්ට ඒව නැහැ. ඔය මුස්ලිම් පල්ලි නැහැ එදාට. කන්දේ ඔය කියන අල්වලින් පටන් ගන්න ඔය කිසිම පල්ලියක් නැහැ එදාට. ඔය සියල්ල විනාශ වෙනවා යේසුස් වහන්සේ මේ පොළොවට එන වෙලාවේ. අර අවුරුදු 7 අවසානයේ යෙරුසලමේ තියෙන සියලු මුස්ලිම් දේවස්ථාන විනාශ වෙනවා. මම නෙමේ කියන්නේ බයිබලයේ කියන්නේ. ආමේන්. එදාට මුස්ලිම් උන්ට නගලන්න බෑ. හමාස් ත්‍රස්තයෝ නෑ මැරිලා ඉවරයි එතකොට. මුස්ලිම් අන්තවාදීනුත් එදාට නෑ. උනුත් නෑ. මුස්ලිම් අන්තවාදී නෑ. යෙරුසලමේ ඊශ්‍රායල් සෙනගට දේව මාලිගාව තුල සිටමින් යේසුස් වහන්සේ පාලනය කරනවා. යෙරුසලමේට ඊශ්‍රායලයට විතරයි අයිතිය තියෙන්නේ එතකොට. කිසිම මුස්ලිම් අන්තවාදී කෙනෙක්ට අයිතියක් නෑ. මෙන්න බයිබලයේ පුදුම දේ. මෙන්න බයිබලයේ වෙන්න යන අනාගත වාක්‍ය. මුස්ලිම් අයට දඟලන්න බෑ. මුස්ලිම් අය නෑ. මුස්ලිම් අයට මිනිස්සුන්ව මරන්නත් බෑ. මුස්ලිම් අයට අර මිනිස්සුන්ව මරාගෙන අර මේ කන්‍යාවියෝ 70 ගානක් බලන්න යන්නත් බෑ. ඔය කිසිම අදම මුස්ලිම් උන්ට එදාට රජ කරන්න බෑ. දඟලන්නත් බෑ. මුස්ලිම් ආගමක් නෑ. වෙන කිසිම ආගමක් මේ පොළවේ නෑ එදාට. මම දකිනවා සමාජ ජාලාවල ඔය සමහර ඔය ලංකාවේ හිටපු පිටරට විද්‍යාඥයෝ කියනවා මේ බුද්ධ ධර්මය මේ පොළවේ මේ ඉදිරියේදී පවතින්න යනවායි කියලා. අනාගත වාක්‍ය කියනවායි කියලා අර කවුද මේ ආතර් සී ක්ලාක් ඔය ආතර් සී ක්ලාක්ගේ අනාගත වාක්‍යයක් තියෙනවලු මේ පොළවේ ඉදිරියේදී තියෙන යන බෞද්ධ ධර්මයේ විතරයි කියලා. මම මේ කවුරුත් ලැජ්ජාටපත් කරනව නෙමෙයි. දහසක් අවුරුදු රාජ්‍යයේදී බෞද්ධ ධර්මයක් නැහැ. කිසිම ආගමක් නැහැ. යේසුස් වහන්සේගේ රාජ්‍ය පාලනය විතරයි පවතින්න යන්නේ. යේසුස් වහන්සේගේ ධර්මිෂ්ඨකම තුල මිනිස්සුયો සනසෙන්න යනවා. බයිබලයේ තව තැනක තියෙනවා මේවා. යේසුස් වහන්සේ විනාශත් කරනවා. පුරාණ ගිවිසුම් කාලේ වගේ. පව් කරන අය විනාශ වෙනවා. ඒ නිසා ධර්මිෂ්ඨ යේසුස් වහන්සේ ධර්මිෂ්ඨයි. ඒ නිසා දෙවියන් වහන්සේගේ ඒ දහසක් අවුරුදු රාජ්‍යදී මෙන්න මෙහෙම තමයි වෙන්න යන්නේ. මම නෙමේ කියන්නේ. මම මේ ඔබට කතා කරන්නේ ශුද්ධ බයිබලයේ ලියලා තියෙන දේ විතරයි. ඒක නිසා ඔන්න අන්තිම දවසල ගැන පොරොන්දුව යෙසායා දෙවෙනි පරිච්ඡේදය අපි කතා කළා. ඒ වගේම යෙසායා 11 තව අනාගත වාක්‍යයක් කියනවා. යෙසායා 11 කියනවා දාවිත් රජුගෙන් පැවත එන රාජ්‍ය පිහිටවීම මාතෘකාව. යෙසායා 11 බලන්න එතන තියෙනවා තවද යෙස්සේගේ කඳින් අංකුරයක් නික්මවන්නේය. ඔහුගේ මුල් වලින් ඌ පැලෑටියක් පළදරන්නේය. මේ අනාගත වාක්‍යයක් මේ කියන්නේ.
ස්වාමින් වහන්සේගේ අන්තිමය එනම් ප්‍රඥාව හා නුවණේ ආත්මයද මන්ත්‍රණයද හා බලයේ ආත්මයද දැනගැම්ම හා ස්වාමින් වහන්සේ කෙරෙහි බයවීමේ ආත්මයද උන්වහන්සේ කෙරෙහි පිහිටන්නේය. ස්වාමින් වහන්සේ කෙරෙහි බයින් සිටීම උන්වහන්සේගේ ප්‍රීතිය වන්නේය. උන්වහන්සේ Taman ඇසට පෙනෙන හැටියට විනිශ්චය කරන්නේවත් Tamanගේ කනට ඇසෙන හැටියට නිශ්චය කරන්නේවත් නැතුව ධර්මිෂ්ඨකමෙන් දිලිඳුන් විනිශ්චය කොට පොළවේ යටහතුන් උදෙසා යුක්තිය නිශ්චය කරනසේක. ස්වකීය මුඛයේ නැමැති යෂ්ටියෙන් පොළවට පහර දී Tamanගේ තොල්වල හුස්මෙන් දුෂ්ටයන් මරණසේක. මේ දහසක් අවුරුදු රාජ්‍ය ගැන මේ කියන්නේ. ධර්මිෂ්ඨකම උන්වහන්සේගේ ඉඟපටියද විශ්වාසකම උන්වහන්සේගේ ඉඟපටියද වන්නේය. වෘක්‍යා බැටළුවා සමග වාසය කරන්නේය. මෙන්න ලියලා තිබෙන අනාගත වාක්‍ය. වෘක්‍යා බැටළුවා සමග වාසය කරන්නේය. දිවියාද එළුපැටියා සමග ලගින්නේය. වස්සාද තරුණ සිංහාද තර සතාද එක්ව සිටින්නෝය. කුඩා දරුවෙක් උන් ගෙන යන්නේය. කුඩා දරුවෝ සිංහෝ එක්ක මේ සෙල්ලම් කරන්නට යනවා. උන්ගේ පැටවුද එක්ව ලගින්නෝය. සිංහා හරකාමෙන් පිදුරු කන්නේ. අන්න සිංහයා පිදුරු කනවා. අපි දකිනවා සමහර දේශප්‍රේමී සින්දු තියෙනවා. සිංහ පැටව තනකොළ කන්නේ නැහැයි කියලා. ඔය දේශප්‍රේමී සින්දු තියෙන්නේ. හැබැයි එක දවසක් එනවා සිංහයෝ තනකොළ කනවා. දහසක් අවුරුදු රාජ්‍යයේදී. මේව විහිළුනේ මේ කිරිදරුවා නාගයාගේ තුඹස පිට සෙල්ලම් කරන්නේය. කිරිදරුවා පොළඟාගේ ගුල පිට තමාගේ අත තබන්නේය. කුඩා ළමයි සර්පයොන් එක්ක සෙල්ලම් කරන්නට යනවා. දහසක් අවුරුදු රාජ්‍යයේ මාගේ ශුද්ධ කන්ද සීමා තුලෙහි කිසි අනතුරක් කිරීමක්වත් විනාශ කිරීමක්වත් නොවන්නේය. මක්නිසාද ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක් මෙන් ස්වාමින් වහන්සේගේ දැනගැන්මෙන් පොළව පිරී යන්නේය. දැක්කනේ දහසක් අවුරුදු රාජ්‍ය සමයේදී ස්වාමින් වහන්සේගේ දැනගැන්මෙන් පොළව පිරී යනවා. මොකද යේසුස් වහන්සේ සිංහාසනයේ සිට යෙරුසලමේ ඉඳගෙන පොළව පාලනය කරනවා. රට රාජ්‍යවල මිනිස්සු යේසුස් වහන්සේගෙන් වචනය අසන්ට එනවා. මුළු පොළව මුළුල්ලේ ක්‍රිස්තුස් වහන්සේගේ වචනය තමයි පවතින්ට යන්නේ. ඒක නිසා තමයි ස්වාමින් වහන්සේ ගැන දැන ගැනීමෙන් පොළව පිරී යනවා මේ දහසක් අවුරුදු රාජ්‍යයේදී. ආමෙන්. පුදුමයි උන්වහන්සේගේ මේ දහසක් අවුරුදු රාජ්‍ය. ඒ දාවිත දීපු පොරොන්දුව තමයි යේසුස් වහන්සේ ඉෂ්ට කරන්නේ. ඒ නිසා තේරුම් ගන්න. දහසක් අවුරුදු රාජ්‍යත් ඇවිල්ලා ඊශ්‍රායල් දෙවියන් වහන්සේ දීපු පොරොන්දුවක ඉෂ්ට කිරීමක්. ආමෙන්. ඒ නිසා කිතුනුව ලෙස අපි උදම් මනන්න බෑ. ඒත් කාටද උන්වහන්සේ ෆේව කරන්නේ? ඊශ්‍රායල් සෙනගට. යෙසායා 65 ඊශ්‍රායල්ගේ වාසනාවන්තකම ගැන කතා කරනවා. යෙසායා 65:17 කියනවා අලුත් පොළොවේහි ඊශ්‍රායල්ගේ වාසනාවන්තකම. දැන් මේ අලුත් පොළොව කිව්වම හිතන්න එපා අලුත් දහසක් අලුත් පොළොවක් කියලා. මේ කතා කරන්නේ දහසක් අවුරුදු රාජ්‍ය ගැනයි. ඒකේ මොකද අලුත් දහසක් අලුත් පොළොවේදී මිනිස්සු මැරෙන්නේ නැහනේ. සදාකාලින ජීවත් වෙන්නේ. හැබැයි දහසක් අවුරුදු රාජ්‍යේදී මිනිස්සු මැරෙනවා. ආයු කාලේ ඉරුණාම මිනිස්සු මැරෙනවා. දැන් දහසක් අවුරුදු රාජ්‍ය ගැන තව අනාගත වාක්‍යයක් තමයි මේ යෙසායා 65:17 අපි කතා කරන්නේ. මක්නිසාද බලව මම අලුත් අහසක්ද අලුත් පොළවක්ද පළමුදේ මතක නැති මතක් කරනු ලබන්නේවත් සිහිවන්නේවත් නැත. එසේය මා විසින් වෙන මවන දෙය ගැන සදා කාලෙටම සතුටුව ප්‍රීති වෙන්න. මක්නිසාද මම යෙරුසලම ප්‍රීතිමත් කරන්නෙහිය. එහි සෙනග ප්‍රීතියක්ද කොට මවමි. මම යෙරුසලම කෙරේ ප්‍රීතිමත්ව මාගේ සෙනග කෙරේ ප්‍රීතිමත් වන්නෙමි. ඇඬීමේ ශබ්දයක්වත් කෑගැසීමේ හඬක්ද එහි තවත් නොඇසෙන්නේ. බලන්න දහසක් අවුරුදු රාජ්‍යයේදී ඇඬීමේ ශබ්දයක් කෑගැසීමේ හඬක් එන්නේ යන්නේ නැහැ. දහස් ගණනක දරුවෙක් වයස් නොපිරුණු මහල්ලෙක්වත් එතනින් තවත් පුරන් නොවි. දැක්කනේ දවස් ගණනක ලදරුවෝ දවස් ගාණෙන් මැරෙන්න යන්නේ නැලු. වයස නොපිරෙන්නේ නැතුව මහල්ලෙක් වයස පූර්ණ වෙන්නේ නැතුව මැරෙන්න යන්නෙත් නැලු. ඒ කාලේ කුඩා දරුවෝ වයස පූර්ණ වෙලා තමයි මැරෙන්න යන්නේ. දහසක් අවුරුදු රාජ්‍යයේදී කුඩා බිලින්දු මැරෙන්න යන්නේ නැහැ. ඇබෝෂන්ස් නැහැ. ඔය දැන් යුරෝපීය රටවල මහලොකෝට උදම් මනනින් ඔය ගබ්සාවක් තියෙනවනේ. ඔය කාලේ ගබ්සාවල් නැහැ. මොකද යේසුස් වහන්සේ කොතනද ඉන්නේ? යෙරුසලමේ ඉඳගෙන පොළව පාලනය කරන්නේ. පොළව පාලනය කරන යේසුස් වහන්සේ යෙරුසලමේ ඉඳන් කරනකොට මිනිස්සුන්ගේ සිද්දන්නේ නැද්ද? ධර්මිෂ්ඨ පාලනය දඬුවම් කරනවලු ඒ කාලෙත්. අධර්මිෂ්ඨකම් වලට. ඒක නිසා එතනදී කියනවා යෙරුසලම කෙලේ එතනදී කියනවා කුඩා ලදරුවෝ අකාලේ මැරෙන්න යන්නෙත් නැහැ. මිනිස්සු
වැඩිමහල්ලෝ වයස සම්පූර්ණ වෙන්න ඉස්සෙල්ලා මැරෙන්න යන්නෙත් නැහැ. දහසක් අවුරුදු රාජ්‍යෙදී. ඊටසේ කියනවා බාල දරුවා අවුරුදු 100ක් වයස්ව නසිනවා ඇත. දැක්කනේ? බාල දරුවෝ පවා අවුරුදු 100ක් විතර ජීවත් වෙලාලු මැරෙන්නේ. ඒ කියන්නේ දහසක් අවුරුදු රාජ්‍යයේදී ආයුෂ කාලය අවුරුදු 100ක් පමණ වෙන්න යනවා. වර්තමානයේ අවුරුදු 50යි 60යි 70යි 80යි. හැබැයි දහසක් අවුරුදු රාජ්‍යයේ පොළවේ ජීවත් වෙන අය මතක තියාගන්න මේ කතා කරන්නේ මලවුන්ගේ නැගිට්ට පුරාණ ගිවිසුමේ සහ සභා යුගයේ ශුද්ධවන්තයන් ගැන නෙමෙයි. ඒගොල්ලෝ මැරෙන්නේ නැහැ. ඒගොල්ලන්ට සදාකාලික ශරීරයක් තියෙන්නේ. මේ කතා කරන්නේ පොළවේ අර පීඩා කාලේ ඉතුරු වෙන සෙනගක් ඉන්නේ. අන්න ඒගොල්ලන්ගෙන්නේ තව ඉපදිලා පොළව ව්‍යාප්ත වෙන්නේ. අන්න ඒ මිනිස්සුયો අකාලේ මිය යන්නේ නැහැ. කුඩා ලදරුවා පවා අවුරුදු 100ක් වෙනකන් ජීවත් වෙනවා. ආමෙන්. පූර්ණත්වයක් ගැන කතා කරන අවුරුදු දහසක් රාජ්‍යයේදී. ඊටසේ කියනවා නමුත් අවුරුදු 100ක් වයස් වූ පෞකාරයා ශාප ලබනවා ඇත. නමුත් අවුරුදු 100ක් වයස් වූ පෞකාරයා ශාප ලබනවා ඇත. පෞකාරයා ශාපයත් ලබනවා. දැක්කනේ? විනිශ්චය යහපතත් විනිශ්චයත් දෙකම තියෙනවා. ඔහු ගෙවල් ගොඩනගාගෙන එහි වාසය කරන්නෝ යන්න. දහසක් අවුරුදු රාජ්‍යයේදී ඒ පොළවේ ජීවත් වෙන අය ගෙවල් හදාගෙන දරු මල්ලොන්ව හදාගෙන විවාහ ජීවිත පවත්වාගෙන ඒගොල්ලොන්ගේ ජීවිත පැවැත්මක් යනවා. ආමෙන්. මේක තමයි දහසක් අවුරුදු රාජ්‍ය. අපිට මේ ප්‍රශ්න නැහැ. අපිට ගෙවල් දොරවල් ප්‍රශ්න නැහැ. හොඳේ. මේ මිනිස්සු ගැන කියන්නේ. ඔහු ගෙවල් ගොඩනගා එහි වාසය කරන්න ඕය. මිදි වතු වවා එහි පළ කන්න ඕය. අන්න මිදි වතු වවනවා. ඒ කියන්නේ ශාස්ත්‍රීයත්වය. වගාව. ඒ කියන්නේ දහසක් අවුරුදු රාජ්‍යදී මස් මාංශ කන්නේ. දහසක් අවුරුදු රාජ්‍යදී පලා ජාතීන් තමයි පලා වර්ග මිදි පළතුරු මිනිස්සු වවනවා. ඒවා තමයි අනුභව කරන්නට යන්නේ. ඊට පස්සේ කියනවා ඔහු ගෙවල් ගොඩනගුවාම වෙන කෙනෙක් වාසය කරන්නේත් ඔවුන් වැව්වාම වෙන කෙනෙක් කන්නේවත් නැත. තම තමාගේ අස්සන තම තමා භුක්ති විඳින්න යනවා. කවුරුත් අධිපතිකම් පවත්තලා අද එහෙමනේ. දේශපාලඥයෝ රජවරු එහෙමනේ. පුරාණ කිවිසුමේ රජවරුත් එහෙමනේ. තමාට කාගේ හරි වත්තක් ඕනනම් භවභෝග ඕනනම් ගිහිල්ලා ගන්නවා. අද වර්තමාන රජයත් එහෙමනේ. රජයට ඕනනම් තවත් කෙනෙක්ගේ තවත් සාමාන්‍ය මිනිස්සෙක්ගේ වත්කම් ඒගොල්ලන්ට බාරයට ගන්නවා. ඒවා නෑ දහසක් අවුරුදු රාජ්‍යය. ආමෙන්. තවත් කෙනෙක්ගේ දේවල් වලට අත තබන්න බෑ. තමාගේ දේවල් තමාට භුක්ති විඳින්න පූර්ණ අයිතිය යේසුස් වහන්සේ දෙනවා දහසක් අවුරුදු රාජ්‍යයේදී. ඊට පස්සේ කියනවා ඕන් නිර්ාර්ථකයේ වෙහෙසවන්නේවත් විපත්තිය පිණිස උපදවන්නේ නැත. නිර්ාර්ථකමේ කිසි දෙයක් කරන්නට යන්නේ නැහැ දහසක් අවුරුදු රාජ්‍යයේදී. මක්නිසාද ඔහු ස්වාමින් වහන්සේගෙන් ආශිර්වාද ලබන්නේය. ලබන්නන්ගේ වංශය ඔවුන්ගෙන් පැවතෙන්නෝ ඔවුන් සමග වන්නෝය. ඔවුන් යාඥා කරන්නට පළමුවෙන් මට උත්තර දෙන්නෙමි. ඔවුන් කතා කරද්දීම අසන්නෙමි. වෘක්‍යාද බැටළුවාද එකට තුන කන්නෝය. සිංහයා හරකාමෙන් පිදුරු කන්නේය. දූලි සර්පයාගේ කෑම වන්නේය. මාගේ ශුද්ධ කන්ද සීමා තුලදී කිසි අනතුරක් කිරීමක් විනාශ කිරීමක් නැතයි ස්වාමින් වහන්සේ කියනසේක. දැක්කනේ? දැන් මේ සියල්ල දැන් වෙලා නැහැ නේ මීට ඉස්සෙල්ලානේ. දැන් මේවා වෙන්නේ යන්නේ කොහෙදීද? පොළවේදීනේ වෙන්නේ යන්නේ. දැන් පොළවේදී මේ වගේ දෙයක් වෙන්න යන්න පුළුවන් එකම කාලය කොහෙද? දහසක් අවුරුදු කාලය පමණයි. මොකද දහසක් අවුරුදු රාජ්‍ය කාලය ඉවර වුණාම මොකද වෙන්නේ? සාතන්ව නිදහස් කරනවා. සාතන්ව නිදහස් කරලා එතන යුද්ධයක් වෙනවා. පස්සේ අහස පොළව දෙවන අහසේ පහ කරනවා. අලුත් අහසක් අලුත් පොළවක් පස්සේ මවනවා. දැන් ඒ කාලේ මිනිස්සු මැරෙන්නේ නැහැ. ඒ නිසා මේ කතා කරන්නේ දහසක් අවුරුදු රාජ්‍ය ගැනයි. සාතන් කට්ටියක ආය රවට්ටනවා. ඒක පස්සේ අපි කතා කරමු. ඒක මෙතනට වැඩි කතා කරන්න යන්නේ නැහැ. මොකද යේසුස් වහන්සේගේ ධර්මිෂ්ඨ පාලනයකට පස්සෙත් යක්ෂයා මිනිස්සුන්ව රවට්ටනවා. දහසක් අවුරුදු පාලනයට පස්සේ. එහෙමනම් කොච්චර ධර්මිෂ්ඨද යේසුස් වහන්සේගේ විනිශ්චය? තේරෙනවද කියන දේ? යෙසායා 19:23 කියනවා මෙන්න මෙහෙම. ඒ දවසේදී මිස්රයේ සිට අෂූර්ට මහා මාවතක් වන්නේය. මොකද අපි දකිනවා මේ යේසුස් වහන්සේ ඔලිව කන්දට එනකොට මහා භූමිකම්පාවක් වෙලා ඔලිව කන්ද දෙකට බෙදෙනවා, මිටියාවතක් ඇති වෙනවා. ඒ දේවල් බයිබලයේ ලියලා තියෙනවා, අනාගත වාක්‍ය වෙන්න යන දේවල්. දැන් මෙතනදී ඒ කාලෙදී කියන්නේ මේ දහසක් අවුරුදු කාලෙදී ඒ දවසේදී මිස්රයේ සිට අෂූර්ට මහා මාවතක් වන්නේය. අෂූරියා මිස්රයටත් මිස්රයා අෂූර්ටයත් පැමිණෙනවා ඇත. මිස්රවරුද අෂූරවරු සමග නමස්කාර කරන්න යනවා දෙවියන් වහන්සේට. ඒ දවසේදී ඊශ්‍රායල් මිස්රයේද අෂූර්ද සමග තුන්වෙනිව සිට පොළව මැද
ආශිර්වාදයක් වන්නේ. මක්නිසාද සේනාවල ස්වාමීන් වහන්සේ කතා කොට මාගේ සෙනග වූ මිසරයටත් මාගේ හස්ත කර්මාන්තයේ වූ අශූර්ටත් මාගේ උරුමය වූ ඊශ්‍රායලටත් ආශිර්වාද වේවායි කියා ඔවුන්ට ආශිර්වාද කළසේක. ඒ දහසක් අවුරුදු රාජ්‍යයේදී ඔය මිසරය අශූර් නැත්නම් ඔය ඊජිප්තුව ඇතුළු සමහර රටවල් පවා දෙවියන් වහන්සේට නමස්කාර කරන්නට යනවා. ඒගොල්ලෝ සමාදානය වෙන්න යනවා. ඊශ්‍රායලයේ එක්ක සමාදානෙන් දෙවියන් වහන්සේට නමස්කාර කරන්නට යනවා. අපි දකින වර්තමානයේ කොප්පම්මන ඊශ්‍රායල් විරෝධී රටවල් මේ පොළවේ සිටිනවද? ඒ කාලේ කිසිවරක් ඒ ඊශ්‍රායල් විරෝධී කිසිම රටක් නැහැ. ඒ දහසක් අවුරුදු රාජ්‍යයේදී. ඒ වගේම ගීතාවලිය 72. ගීතාවලිය 72 කියනවා එන්ට සිටින්නා වූ රජ්ජුරුවෝ කියලා මාතෘකාවක් යටතේ දෙවියන් වහන්සේ සලමෝන්ගේ ගීතිකාවක් කියලා සලමෝන්ගේ අනාගත වාක්‍යයක් මෙතන තියෙනවා. දෙවියන් වහන්සේ රජ්ජුරුවන්ට ඔබගේ විනිශ්චයන්ද රාජපුත්‍රයන්ට ඔබගේ ධර්මිෂ්ඨකමට දුන මැනව. උන්වහන්සේ ඔබගේ සෙනග ධර්මිෂ්ඨකමින්ද ඔබගේ දුප්පතුන් යුක්තියෙන්ද විනිශ්චය කරන්නේය. කඳුද හෙල්ද ධර්මිෂ්ඨකමින් සෙනගට සමාදානය හටගන්වන්නේය. කඳුද හෙල්ද ධර්මිෂ්ඨකමින් සෙනගට සමාදානය හටගන්වන්නේය. දහසක් අවුරුදු රාජ්‍යයේදී මං විශ්වාස කරන විදිහට කඳු හෙල් වලින් මිනිස්සුන්ට පීඩාවල් එන්නේ යන්නේ නැහැ. නායයම් එන්නේ යන්නේ නැහැ. ජල ගැල්මවල වෙන්නේ යන්නේ නැහැ. සුනාමි එන්නේ යන්නේ නැහැ. භූමිකම්පාවල් එන්නේ යන්නේ නැහැ. මං හිතන විදිහට ඒවා වෙන්නේ යන්නේ නැහැ දහසක් අවුරුදු රාජ්‍යයේදී. මොකද මෙතනදී කියනවා ඒ උන්වහන්සේගේ කඳුද හෙල්ද ධර්මිෂ්ඨකමින් සෙනගට සමාදානය හටගන්වන්නේය. උන්වහන්සේගේ සෙනග අතරේ වූ දුප්පතුන් විනිශ්චය කරන්නේය. දිලින්දාගේ දරුවන් ගැලවන්නේය. පීඩා කරන්නා කැබලි කරන්නේ. දැක්කනේ විනිශ්චය ඒ දහසක් අවුරුදු රාජ්‍යයේදී පීඩාකාරයන්ව යේසුස් වහන්සේ විනාශ කරනවා. කැමති හෝ අකමැති මේක තමයි බයිබලයේ ලියලා තියෙන්නේ. පුරාණ ගිවිසුමෙත් එහෙමනම් දහසක් අවුරුදු රාජ්‍යෙත් ඒක වෙන්න යනවා. ඊට පස්සේ කියනවා උන්වහන්සේගේ සෙනග අතරෙහි වූ ඔව්හු ඉර සඳ පවත්නාතෙක් සියලු පරම්පරාවලට ඔබට බයවන්නේය. තනකොළ කැපූ කෙත් පිට වැස්සමෙන්ද බිම තෙමන වැසිවලාමෙන්ද උන්වහන්සේ පහළවන්නේය. උන්වහන්සේගේ දවස්වලදී ධර්මිෂ්ඨයා සඵලවන්නේය. සඳ නැතිවන තෙක්ම බොහෝ සමාදානය වන්නේය. උන්වහන්සේ මුහුදෙන් මුහුදටත් ප්‍රාත් ගංගාවේ පටන් පොළවේ කෙළවර දක්වාත් ආධිපතිකම් කරන්නේය. දැක්කනේ පොළවේ දෙයක් ගැන මේ කතා කරන්නේ. බලන්න උන්වහන්සේ මුහුදෙන් මුහුදටත් ප්‍රාත් ගංගාව පටන් පොළවේ කෙළවර දක්වාත් අධිපතිකම් කරන්නේය. දැක්කනේ යේසුස් වහන්සේගේ ඒ දහසක් අවුරුදු රාජ්‍ය පාලනය ගැන අනාගත වාක්‍යයක් මෙතන කියනවා. වනේහි වසන්නෝ උන්වහන්සේ ඉදිරියේ වැඳ වැටෙන්නෝය. උන්වහන්සේගේ සතුරෝද දූලි ලෙවකන්නෝය. තාර්ෂිෂි රටේද දීපවලද රජවරු තෑගි ගෙනෙන්නෝය. සෙබායේද රජවරු පඳුරු පුදන්නෝය. යෙරුසලමට එනවා කට්ටිය. රටවල් වල අය එනවා. ඊට පස්සේ කියනවා එසේය සියලු රජවරු උන්වහන්සේ ඉදිරියේ වැඳ වැටෙන්නෝය. මේ දහසක් අවුරුදු රාජ්‍යයේදී සියලු ජාතිහු උන්වහන්සේට මෙහෙ කරන්නෝය. මක්නිසාද උන්වහන්සේ මොරගසන දිලින්දාද උපකාරයක් නැති දුප්පතාද මුදා හරින්නේය. උන්වහන්සේ දුප්පතුන් සහ දිලිඳුන් කෙරෙහි අනුකම්පා කරනසේක. දිලිඳුන්ගේ ප්‍රාණවල් ගලවන්නේය. උන්වහන්සේ උන්ගේ ප්‍රාණය පීඩාවෙන්ද බලාත්කාරයෙන්ද මුදන්නේය. ඔවුන්ගේ ලේ උන්වහන්සේගේ ඇස් සමුයේ අනර්ගවන්නේය. ඔහු ජීවත් වන්නෝය. මෙතනදී බයිබලයේ ඒ 72 වෙනි ගීතාවලිය 72 තවත් ඒ දහසක් අවුරුදු රාජ්‍ය ඊශ්‍රායලට උන්වහන්සේ දීපු ඒ රාජ්‍ය ඒ පොරොන්දුව ගැන අනාගත වාක්‍යයක් මෙතනදී කතා කරනවා. යෙරුසලම උසස් කිරීම ගැන සෙකරියා 14 කතා කරනවා. අන්‍ය ජාතීන් කෙරෙහි විනිශ්චය යෙරුසලම උසස් කරනු ලැබීම කියන මාතෘකාව යටතේ සෙකරියා 14 තවත් අනාගත වාක්‍යයක් කියනවා. මොකද්ද? බලව ස්වාමින් වහන්සේගේ දවසක් පැමිණෙන්නේය. එකල නුඹේ කොල්ලය නුඹ තුල බෙදා දෙනු ලැබේ. එසේය මම යෙරුසලමට විරුද්ධව සියලු ජාතීන් යුද්ධයකට රැස් කරන්නෙමි. මේ කතා කරන්නේ යේසුස් වහන්සේ මේ පොළොවට එන්න ඉස්සෙල්ලා වෙන්න යන යුද්ධය. ඒ අනාගත වාක්‍යය. එහෙම කියලා මේ මොකද බයිබලයේ කියනවා යේසුස් වහන්සේ නැවත ඊශ්‍රායලයට දඬුවම් කරනවා. දඬුවම් කරලා තමයි ක්‍රිස්තුස් වහන්සේ මේ පොළොවට ඔලිව කන්දට නැවත එන්නේ. දැන් එහෙම පල්ලෙහාට යනවා. 4 වෙනි පදේ සෙකරියා 14:4 ඒ කාලයේදී උන්වහන්සේගේ පාද යෙරුසලමට ඉදිරිපිටින් නැගෙනහිර තිබෙන ඔලිව කන්ද පිට පිහිටෙනවා ඇත. එවිට ඔලිව කන්ද නැගෙනහිර දෙසටත් බස්නාහිර දෙසටත් මැදින් පැලි ඊතා මහත් මිත්‍යාවතක් වන්නේය. කන්දෙන් භාගයක් උතුරු දෙසටත් අනිත් භාගය දකුණු දෙසටත් අහක්ව යනවා ඇත. නුඹලාද මාගේ කඳුවල මිටියාත් වලින් පලා යනවා ඇත. මක්නිසාද කඳුවලද මිටියාවටද ආශේල් දක්වා වන්නේය. එසේය
යුදාහි රජු උස්සියාගේ දවස්වලදී නුඹලා පොළොව කම්පාව ඉදිරියේ පලා ගියාත් මෙන් නුඹලා පලා යනවා ඇත. මාගේ දේව ස්වාමින් වහන්සේද ඔබ සමග සියලු ශුද්ධවන්තයන්ද එනවා ඇත. දැන් ඊශ්‍රායල් කට්ටිය පලා ගිහිල්ලා හැංගිලා දැන් යුද්ධය එනවා. ඊශ්‍රායල්ට විරුද්ධව කට්ටිය රැස් වෙලා ඉන්න වෙලාවේ ඔන්න මාගේ දේව ස්වාමින් වහන්සේද ඔබ සමග සියලු ශුද්ධවන්තයන්ද එනවා ඇත. ඒ කාලයේදී එළිය දීප්තිමත් වන්නේ. අර අන්තිම කාලේ ඔය කතා කරන්නේ. ඕමෝම පල්ලෙහාට කතා කරගෙන යනවා. 9 වෙනි පදේ සෙකරියා 14:9 ඔන්න දහසක් අවුරුදු රාජ්‍ය ගැන කතා කරනවා. ස්වාමින් වහන්සේ මුළු පොළව කෙරෙහි රාජව සිටිනවා ඇත. ඒ කාලයේදී ස්වාමින් වහන්සේ පමණක්ම දෙවියන් වහන්සේව සිටිනවා ඇත. ස්වාමින් වහන්සේම පමණක්ම දෙවිව සිටිනවා ඇත. උන්වහන්සේගේ නාමය පමණක්ම ඇතිවන්නේය. මුළු දේශයද ගෙබා පටන් යෙරුසලම දකුණේ රිම්මෝන් දක්වා තිබෙන අරබා භූමියටත් සමාන වන්නේය. නුවරද උස්සනු ලැබ ඒකේ ස්ථානයෙහිම බෙන්ජමින් දොරටුවේ පටන් පළමු දොරටුවේ ඉඩම දක්වාත් කොන්නල දොරටු දක්වාත් හනලේන්ගේ කොතේ පටන් රජුගේ මුද්‍රික තටාකය දක්වාත් පිහිටා තිබේ. මේ යෙරුසලම ගැන කතා කරන්නේ. මිනිස්යෝ ඊ වසන්නෝය. සිඳ දැමීමේ ශාපයක්ද නොපැමිණ යෙරුසලම සුවයේ පවතින්නේය. මේ දහසක් අවුරුදු රාජ්‍ය ගැන මේ කතා කරන උන්වහන්සේ. මේ සමහර අනාගත වාක්‍යවල අර අලුතෙන් පැමිණෙන යෙරුසලම ගැනත් මේක කියන බයිබලයේ කියන බයිබල් විශාරදයෝ දෙපාරක් ඉෂ්ට වෙන අනාගත වාක්‍යයත් බයිබලයේ ලියනවා. තේරෙනවද? සමහර ඒවා ඉෂ්ට වෙනවා දෙපාරක් කියන අනාගත වාක්‍ය. දහසක් අවුරුදු රාජ්‍යෙත් වෙනවා අලුත් දහසක් අලුත් පොළොවෙත් වෙනවා. දිත්ව ඉෂ්ට කිරීම බයිබලයේ අනාගත වාක්‍ය ඒවා තියෙනවා. දැන් මේ සකරියා 14 අනාගත වාක්‍යයක් එතන තියෙන්නේ. ඒ වගේම යෙරමියා 23 සැබෑ රජෙක් පැමිණීම ගැන කතා කරනවා. යෙරමියා 23. බොරු එඬේරුන්ට පසුව සැබෑ රජෙක් පැමිණීම ගැන යෙරමියා 23 කතා කරනවා. ඒ පල්ලයට ඒක කතා කරනවා. ඊට පස්සේ කියනවා යෙරමියා 23 4 කියනවා ඔවුන් පෝෂණය කරන එඬේරුන්ද ඔවුන් කෙරෙහි පත් කරන්නෙමි. මේ අර දෙවියන් වහන්සේ තමන් සුඛී සෙනඟ පත් කරනවනේ දහසක් අවුරුදු රාජ්‍යෙදි. මේ ඒක ගැන තමයි මේ කතා කරන්නේ. ඔවුන් පෝෂණය කරන එඬේරුන් ඔවුන් කෙරෙහි පත් කරන්නෙමි. ඔහු තවත් බය නොවන්නෝය. නොකලමෙන්නෝය. එක්කෙනෙක්වත් නැති නොවන්නේය. ස්වාමීන් වහන්සේ කියනසේක. බලව මා විසින් දාවිද්ට ධර්මිෂ්ඨ වූ පැනෑටියක් නැගිට්ටුවන දවසක් පැමිණෙන්නේය. උන්වහන්සේ රජෙක්ව රජකම් කරමින් නුවණින් ක්‍රියා කොට ධර්මිෂ්ඨකමත් යුක්තියත් දේශයෙහි ඉෂ්ට කරනවා ඇතැයි ස්වාමින් වහන්සේ කියනසේක. උන්වහන්සේගේ දවස්වලදී යුදා ගලවනු ලබන්නේය. ඊශ්‍රායල් සුවසේ වසන්නේය. අපේ ධර්මිෂ්ඨ ස්වාමින් වහන්සේගේ ස්වාමින් වහන්සේ යන නාමය උන්වහන්සේට කියනු ලබන්නේ. එබැවින් ඊශ්‍රායල් පුත්‍රයන් මිශ්‍ර දේශයෙන් ගෙනාවා වූ ස්වාමින් වහන්සේ ජීවමානයයි තවත් නොකියා. ඊශ්‍රායල් වංශයේ දරුවන් උතුරු දේශයෙන්ද මාවුන් පන්නා දැමූ සියලු දේශවලින්ද පමුණුවා ගෙනාවා වූ ස්වාමින් වහන්සේ ජීවමානය කියා කියනවා දවස් පැමිණෙන්නේය. ඔවුන් තමන්ගේ දේශයේ වාසය කරනවා ඇතැයි ස්වාමින් වහන්සේ කියනසේක. මේ දහසක් අවුරුදු රාජ්‍ය ගැන තවත් ඉඟියක් ඒ අපි කතා කරේ. ඒ වගේම යෙරමියා 30 ඊශ්‍රායල්ගේ ගැලවීම ගැන යෙරමියා 30 7 වෙනි පරිච්ඡේදයේ 7 විඳන් කියන යෙරමියා 30 7 ඉඳන් කතා කරනවා. අහෝ ඒ දවස මහත්ය ඊට සමාන වූ දවසක් නැත. ඒක යාකොබ්ගේ විපත්ති කාලය. මේ යාකොබ්ගේ විපත්ති කාලය කියලා කියන්නේ අර ඊශ්‍රායලයේ වෙනුවෙන් ඉතිරි වෙලා තිබෙන අවසාන අවුරුදු 7. දානියෙල්ගේ අවසාන සතිය ඔය අවසාන අවුරුදු පීඩා අවුරුදු 7 තමයි ඔය කියන්නේ යාකොබ්ගේ විපත්ති කාලය කියලා කියන්නේ. මතක තියාගන්න බයිබලයේ යාකොබ්ගේ විපත්ති කාලය කියලා කියන්නේ පීඩා අවුරුදු 7. දැන් ඒකේ පල්ලෙහාට කියවනකොට තිබෙනවා අද ඒ දවසේදී ඔවුන්ගේ වියගහ නුඹේ බෙල්ලෙන් සිද තමා නුඹේ බැඳුම් කඩා දාන්නමයි සේනාවල ස්වාමීන් වහන්සේ කියනසේක. විදේශියෝ තවත් ඔවුන් යටත් නොකරන්නෝය. යටත් කර නොගන්නෝ. අන්න විදේශීන් තවත් ඔවුන් යටත් කරගන්නේ නැහැ. අපි දකිනවා වර්තමානයේ අදටත් ඊශ්‍රායලයේ යෙරුසලමේ යම් ප්‍රමාණයකට විදේශීන් පාලනය කරනවා. විශේෂයෙන් ඔය අන්තවාදී මුස්ලිම් කාරයෝ යෙරුසලමේ ඒගොල්ලන්ගේ පල්ලි හදාගෙන ඒගොල්ලෝ රජකම් කරනවා. ඒ සියල්ල නැති වෙනවා. දහසක් අවුරුදු රාජ්‍යයේ ඒවා නැති වෙනවා. මොකද්ද මෙතනදී කියන්නේ? එතනදී කියනවා විදේශීයෝ තවත් ඔවුන් යටත් කරගන්නේ නැහැ. අපි දකින වර්තමානයේ ඊශ්‍රායලට විරුද්ධව යෙරුසලමට විරුද්ධව බොහෝ විදේශීය රටවල් ක්‍රියාත්මක වෙනවා. ඒවා වෙන්නේ නැහැ දහසක් අවුරුදු රාජ්‍යදී. මම නෙමෙයි කියන්නේ බයිබලයේ කියන්නේ. ඊට පස්සේ කියනවා ඔවුහුද තමුන්ගේ දේවෝ ස්වාමින් වහන්සේටත් මා විසින් ඔවුන්ට නැගටුවා දෙන තමුන්ගේ රජ වූ දාවිද්ටත් සේවය කරන්නෝය.
ඊටසේ කියනවා ඒ නිසා මාගේ මෙහෙකරු වූ යාකොබ් නුඹ බය නොවන්න. ඊශ්‍රායෙල් නොකලබෙන්නයි ස්වාමින් වහන්සේ කියනසේක. මක්නිසාද බලව මම නුඹ දුරස්තරයෙන්ද නුඹේ වංශය ඔවුන්ගේ වාල්කමෙන් දේශයෙන්ද ගලවමි. යාකොබ් හැරී ඇවිත් කිසිවකුත් බයක් නොලබ නිශ්චලව සුවසේ සිටිනවා ඇත. ඒ පද තව ඔයගොල්ලෝ පස්සේ වෙලාවක මේ මුළු පරිච්ඡේද පස්සේ කියව ගන්න. බලන්න ඒ දහසක් අවුරුදු රාජ්‍යයේ යෙරුසලමට නැත්තම් ඊශ්‍රායෙල් සෙනගට උන්වහන්සේ දීපු පොරොන්දුව ගැන එතන ඉඟියක් තිබෙනවා. ඒ වගේම යරමියා 31 1 ඉඳන් 4 ඉහත කී ගැලවීම අපි කලින් කතා කරපු ගැලවීමේ ප්‍රීතිය ගැන යෙරුසලමේ ඊශ්‍රායෙල් අයගේ ප්‍රීතිය ගැන යරමියා 31 1 ඉඳන් 14 ඒ කාලෙදී මම සියලු ඊශ්‍රායෙල් පවුල් වල දෙවියන් වහන්සේ වන්නේමි. අන්න ඒ කාලෙදී මම සියලුම ඊශ්‍රායෙල් පවුල් වල දෙවියන් වහන්සේ වන්නේමි. අන්න ඒ කාලෙදී ඒ දහසක් අවුරුදු රාජ්‍යදී ඊශ්‍රායෙල්ගේ සෑම පවුලක දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ පාලනයේ උන්වහන්සේ රජව සිටින්නට යනවා. උන්වහන්සේ දෙවියන් වහන්සේව සිටින්න යනවා. මාගේ සෙනග වන්නෝයයි කියනසේක. ඔවුන් මාගේ සෙනග වන්නෝයයි කියනසේක. ස්වාමින් වහන්සේ මෙසේ කියනසේක. මා ඊශ්‍රායෙල් පිහිටුවන්ට යන විට කඩුවෙන් ගැලවුණු ඒ සෙනගට කාන්තාරයේදී කරුණාව ලැබෙන්නේය. අර ඉතිරි වෙච්ච සෙනගට කරුණාව ලැබෙන්න යනවා ඊශ්‍රායෙල්. අවසාන අවුරුදු 7 ඉතිරි වෙන සෙනගට. ඊට පස්සේ කියනවා ස්වාමින් වහන්සේ පුරාණයේදී මට ප්‍රකාශ වී එසේ සදාකාල ප්‍රේමයකින් නුඹට ප්‍රේම කළමි. එබැවින් දයාබ කරමින් නුඹ ඇදගතිමි කියනසේක. 6 වෙනි පදයේ කියනවා 31 මක්නිසාට නැගිටින්න සියොන්ට අපේ දෙව් ස්වාමින් වහන්සේට නැගී යමුයයි ඒප්‍රායිම් කඳුවල රැකවලුන් මොරගසන දවසක් පැමිණෙන්නේ. එසේය ස්වාමින් වහන්සේ මෙසේ කියනසේක. යාකොබ් ගැන ප්‍රීතියෙන් ගී කියා ජාතීන්ට ප්‍රධාන ජාතිය ගැන ශබ්ද නගන්න. ප්‍රකාශ කරමින්ද වර්ණනා කරමින්ද ස්වාමින් වහන්සේ ඔබගේ සෙනග වන ඉතුරුව සිටින ඊශ්‍රායෙල් ගැලෙව මෙනවයි කියන්න. මේ 31 වෙනි පරිච්ඡේදයේ කියන මේ තව පද ඔයගොල්ලෝ පස්සේ කියවන්න. ඒ වගේම 30 වෙනි පරිච්ඡේදයේ 23 ඉඳන් පවා කියනවා අලුත් ගිවිසුම ගැන. ඒ ඊශ්‍රායෙල් සමග යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ කරන අලුත් ගිවිසුම ගැන මේවා වර්තමාන සභා යුගයේ සමහර කාරණා ඉෂ්ට වෙනවා. නමුත් ඒ සම්පූර්ණත්වය දහසක් අවුරුදු රාජ්‍ය දිවෙන්ට යනවා. වහල්කම පහ කරනවා. අලුත් ගිවිසුම ගැන ඒ යරමියා 31 23 ඉඳන් කතා කරනවා. ඒ වගේම යරමියා 33 දාවිද්ගේ රාජ්‍ය ගැන නැවත කතා කරනවා. යරමියා 33 දාවිද්ගේ රාජ්‍ය සම්බන්ධව මහත් අනාගත වාක්‍ය. ඒක කරන ස්වාමින් වහන්සේ ඒක පිහිටුවීමට එක යොදන ස්වාමින් වහන්සේද වූ යෙහෝවන් යන නාමයත් තවුතනන් වහන්සේ මෙසේ කියනසේක. මට යාඥා කරන්න. එවිට මම නුඹට උත්තර දී නුඹ නොදන්න මහත් අමාරු දේ නුඹට පෙන්වන්නෙමි. ගොඩනැගිලි නිසාත් කඩුව නිසාත් බඳුනු ලබන මේ නුවර ගෙවල් ගැනද යුදාහි රජවරුන්ගේ ගෙවල් ගැනද ඊශ්‍රායෙල්ගේ දෙවියන් ස්වාමින් වහන්සේ මෙසේ කියනසේක කියලා අනාගත වාක්‍යයක් මෙතන කියනවා. අපි දකිනවා එතනදී බලව ඊශ්‍රායෙල් වංශය ගැනත් යුදා වංශය ගැනත් මා කියා තිබෙන ඒ යහපත් වචනය මා ඉෂ්ට කළ දවස පැමිණෙන්නේය. ස්වාමීන් වහන්සේ කියනවා. ඒ දවස්වලදී ඒ කාලෙදී මම දාවිත් ධර්මිෂ්ඨකමේ පැලෑටියක් ලියලන්නයි. මම මේ කතා කරන්නේ 33 යරමියා 33 14 වෙනි පදේ ඉඳන්. එතන කියනවා උන්වහන්සේ ධර්මිෂ්ඨකමින් යුක්තියෙන් දේශයේ ඉෂ්ට කරනවා ඇත. ඒ දවස්වලදී යුදා ගලනු ලබන්නේ යෙරුසලමේ වැසියෝ සුවසේ වාසය කරන්නෝය. වාසය කරන්නෝය. ඈට කියනු ලබන්නා වූ නාමය මේය. ස්වාමින් වහන්සේ අපේ ධර්මිෂ්ඨකමය. මක්නිසාද ස්වාමින් වහන්සේ මෙසේ කියනසේක. ඊශ්‍රායෙල් වංශයේ සිංහාසනෙහි හිඳීමට දාවිද්ගෙන් කෙනෙක් කවදාවත් නැතුව නොයන්නේය. එසේම දාන පූජා ඔප්පු කිරීමට ආහාර පූජා දැවීමට යාග පූජා නිතරම ඔප්පු කිරීමට ලෙවි වරුන් වන පූජකයන් මා ඉදිරියේ කෙනෙක් නැතුව නොයන්නේයි කීසේක. මේ දහසක් අවුරුදු රාජ්‍යදී ඒ ඊශ්‍රායෙල් සෙනග තුල උන්වහන්සේ කරන දේ එතන අනාගත වාක්‍යයෙන් කියනවා. ගී කියමින් සියොන්ට හැරි ඒමක් ගැන යෙසායා 35:10 කතා කරනවා. ස්වාමින් වහන්සේ විසින් නිදහස් කරන ලද අය ගී කියමින් සියොන්ට ඇරි එන්නෝය. සදාකාල ප්‍රීතිය ඔවුන්ගේ ඇස් පිට තබන්නේය. ඔහු ප්‍රීතිය හා සන්තෝෂය ලබන්නෝය. දුකද සුසුන් ලෑමද පලා යන්නේය. මේ වචනය දහසක් අවුරුදු රාජ්‍යෙත් වෙන්ට යනවා. සදා කාලයේදීත් වෙන්ට යනවා. ඒ නිසා ඩබල් ද්විත්ව ඉෂ්ටවීම මෙතනදීත් වෙනවා. යෝවෙල් 3 වෙනි පරිච්ඡේදයේ 17 මෙන්න මෙහෙම. මෙසේ ස්වාමින් වහන්සේ වන මම මාගේ ශුද්ධ කන්ද වන සියොන්හි වසන නුබලාගේ දෙවියන් වහන්සේ බව නුබලා දැනගන්නෝය. එකල යෙරුසලම ශුද්ධව තිබෙන්නේය. විදේශිකයෝ එහි මැදින් තවත් නොඑන්නේය. ඒ කාලෙදී කඳු වලින් මිදිපැන් වැగిරෙනවා ඇත. හෙල් වලින් කිරි ගලනවා ඇත.
යුදායි සියලු ඔයවල වතුර ගලා යනවා ඇත. ස්වාමින් වහන්සේගේ ගෘහයෙන් උල්පතක් නික්ම ෂිට්ටිම් මිටියාවත්වල වතුර දෙනවා ඇත. යුදා දරුවන්ගේ දේශයෙහි නිදොස්ලේ වගුරුවා ඔවුන්ට කළ බලාත්කාරකම නිසා මිස්රයේ පාළුවක්ද ඒදොම් පාළු කාන්තරයක්ද වන්නෝය. නමුත් යුදා සදාකාලයට යෙරුසලම පරම්පරාවෙන් පරම්පරාවට පවතිනවා ඇත. මා විසින් නිදොස් නොකළ ඔවුන්ගේ ලේ නිදොස් කරන්නෙමි. ස්වාමින් වහන්සේ කියනසේක. මෙවැනි අනාගත වාක්‍ය කියනවා. යෙසායා 24:21 කියනවා. යෙසායා 24:25 පදවල් එලිදරව් 19:20 පදවල් වලට අනුගාමික ඒවා සංසන්දනය කරාම ඒවත් පුදුමයි. මොකද යෙසායා 24:25 වෙනි පරිච්ඡේදවල කියන සමහර කාරණාවල් එලිදරව් පොතේ 19:20 පදවලත් ඒ සමානකම් තියෙනවා. මම ඒවා මෙතන සමානකම් කතා කරන්න යන්නේ නැහැ. එතනදී තිබෙනවා යෙසායා 24:21 ඉඳන් කියනවා. ඒ දවසේදී ස්වාමින් වහන්සේ උසස් ස්ථානයේ සිටින උත්තමයන්ගේ සේනාවටත් පොළවේ රජවරුන්ටත් දඬුවම් කරනසේක. මේ අර උන්වහන්සේ ඔලිව කන්දර එනකොට කරන දේ ඔය කියන්නේ. හිරකාරයන් වහල් කර තබන්නාක් මෙන් ඔවුන් හිරගෙයි වසනු ලබන්නේය. හිරගෙයි වසනු ලැබීම මේක අර එලිදරව් පොතේ යක්ෂාව අවුරුදු 10කට බඳිනු ලැබීම සමාන වෙනවා. බොහෝ දවසකට පසු දරුවම් ලබනවා යක්ෂයා. ඒකල චන්ද්‍රයා වියුල් වන්නේ සූර්යයා ලැජ්ජා වන්නේ යමක්තිසර සේනාවල ස්වාමින් වහන්සේ සියොන් කන්දෙහිද යෙරුසලමෙහිද උන්වහන්සේගේ පුරාතනයන් ඉදිරියෙහි මහිමෙන් රජකම් කරනවා. දැකනේ ස්වාමින් වහන්සේ සියොන් කන්දෙහිද යෙරුසලමෙහිද උන්වහන්සේගේ පුරාතනයන් ඉදිරියේ කියන්නේ පුරාණ කිවිසුමේ සුද්ධවන්තයන් ඉදිරියේ මහිමෙන් රජකම් කරන්නට යනවා. ආමෙන්. දහසක් අවුරුදු රාජ්‍ය තවත් අනාගත වාක්‍යයක්. ස්වාමින් වහන්සේ යෙරුසලම තුල වාසය කිරීම ගැන සෙකරියා 8 කතා කරනවා. මේ සෙකරියා 8 මම සියොන් උදෙසා මහත් ජීවිත වී මහත් කෝපයෙන් ඈගෙන ජීවිතව සිටිමි. සේනාවල ස්වාමින් වහන්සේ කියනසේක. මම සියොන්ට ඇරි ආවෙමි. යෙරුසලම තුලද වාසය කරන්නෙමි. යෙරුසලම සැබෑ කමේ නුවරය කියාද සේනාවල ස්වාමින් වහන්සේගේ කන්දවන ශුද්ධ කන්දය කියාද නම් තබන්ට යෙදේයයි ස්වාමින් වහන්සේ කියනසේක. දැක්කනේ ස්වාමින් වහන්සේ යෙරුසලමේ රජකම් කරන්නට යනවා. ශුද්ධ කන්දේ වාසය කරන්නට යනවා. මේවක වෙන්න යන්නේ දහසක් අවුරුදු රාජ්‍යෙදී. මේ පද ඔයගොල්ලෝ තව ඉදිරියට කියවලා බලන්න මේ පරිච්ඡේද. මම ඊටා කැටියෙන් මේක කියවන්නේ. එසකියල් 37:12. එතන කියනවා මෙන්න මෙහෙම. එබැවින් නුඹ අනාගත වාක්‍ය කියමින් ස්වාමියෝ දෙවියන් වහන්සේ මෙසේ කියනසේකයි කියන්න. මාගේ සෙනගිනි මම නුඹලාගේ සොහොන් විවර කොට නුඹලාගේ සොහොන් වලින් නුඹලා නැගිට්ටුවා. නුඹලා ඊශ්‍රායල් රටට පමුණුවන්නෙමි. එම්බා මාගේ සෙනගිනි මා විසින් නුඹලාගේ සොහොන් විවෘත කර නුඹලාගේ සොහොන් වලින් නුඹලා නැගිට්ටුවාම මා ස්වාමින් වහන්සේ බව නුඹලා දැනගන්නවා ඇත. නුඹලා ජීවත් වන ලෙස මා විසින් නුඹලා තුල මාගේ ආත්මය තබා නුඹලාගේ රටෙහි නුඹලා පිහිටුවන්නෙමි. මෙසේ ස්වාමින් වහන්සේ වන මා ඒක කියා ඉෂ්ට කළ බව නුඹලා දැනගන්නොහුයයි ස්වාමින් වහන්සේ කියනසේක. මේවා මේ අනාගත වාක්‍ය සමහර සභා යුගයටත් සමහර දේවල් අදාළ කරගන්නවා. නමුත් මෙතන ප්‍රධාන ලෙස ඒ නැවත ඊශ්‍රායල් ප්‍රාණවත් කිරීමක් ගැන කතා කරනවා. මේ උන්වහන්සේගේ ශුද්ධවන්තයන් උන්වහන්සේ මලුන්ගෙන් නැගිට්ටවලා ඒ දහසක් අවුරුදු රාජ්‍ය ගැන මෙතනදී කතා කරනවා. දේව මාලිගාවෙන් නික්ම වෙන ජීවන ගඟක් ගැන එසකේල් 47 කතා කරනවා. මම ඒක මෙතන කියවන්න යන්නේ නැහැ. මොකද ඒකත් අර ද්විත්ව ඉෂ්ට වීම වෙන්න යනවා. මොකද දහසක් අවුරුදු රාජ්‍යෙදිත් ඒක වෙන්න යනවා. නව යෙරුසලමෙදිත් ඒක වෙන්න යනවා. ඒක නිසා ඒ එසකේල් 47 වෙනි පරිච්ඡේදයේ දේව මාලිගාවෙන් නික්ම වෙන ජීවන ගඟක් ගැන කතා කරනවා. ඒ ගඟෙන් සුවය ලබනවා මිනිස්සු. මෙවැනි දේවල් කතා කරනවා. හබකුක් පොතේ 2:14 කතා කරනවා ස්වාමින් වහන්සේගේ තේජස දැනගැනීමෙන් පොළව පූර්ණ වෙනවා. ඒ දහසක් අවුරුදු රාජ්‍යය අපි කලිනුත් ඒක ගැන කතා කරා. මෙවැනි ආකාරයේ මීට ඉස්සල්ලා ඔයගොල්ලන් දැනගත්තු නැති දේවල් දහසක් අවුරුදු රාජ්‍ය ගැන මේ බයිබලයේ ලියා තිබෙන දේවල් වලින් ඔබ මම අද දැනගන්නේ නැති. ඒ නිසා මේ දේවල් තියෙන අතර මම පොඩි දෙයක් තව කියනවා. වර්තමාන කාලය, දහසක් අවුරුදු කාලය, සදා කාලය ගැන පොඩි සටහනක් මම කියනවා. එතනදී කියනවා දැන් බලන්න වර්තමාන කාලේ මනුෂ්‍යයන්ගේ ජීවිත කාලය අවුරුදු 70යි 80යි. දහසක් අවුරුදු කාලෙදී අවුරුදු 80න් අවුරුදු 100ක් දක්වා එක දී වෙනවා. සදා කාලෙදී නම් සදාකල් ජීවත් වෙනවා. පාපය නැහැ, මරණය නැහැ, ශාපය නැහැ. ඒ වගේම වර්තමාන කාලේ යේසුස් වහන්සේ ස්වර්ගයේ සිටින්නේ. මිනිසුන් සමහරු කීකරු වෙනවා, සමහරු අකීකරු වෙනවා. යක්ෂයා තමයි මේ පොළවේ වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ.
අපි දකිනවා 2 කොරින්ති 4:4, 1 පේත්‍රස් 5:8, 1 යොහාන් 5:19. අපි දකිනවා අර ගොරෝන සිංහයක මෙන් ඔබම ගමන් කරනවා. මේ ලෝකයේ දෙවියවන යක්ෂයන්ගේ සිත් අන්ධ කරලා තිබෙන මෙවැනි මේ යක්ෂයා මේ පොළව තුල ක්‍රියාත්මක කිරීම ගැනත් අපි දකිනවා. ඒ නිසා වර්තමානයේ යේසුස් වහන්සේ මේ පොළවේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. යේසුස් වහන්සේ ස්වර්ගයේ සිටමින් සිංහාසනයේ රජකම් කරමින් පියාණන් වහන්සේගේ දකුණු පාර්ශ්වයේ අප වෙනුවෙන් මදහත්කාරකම් කරමින් සිටිනවා. මේ පොළවේ යක්ෂයා ක්‍රියා කරමින් සිටිනවා. දහසක් අවුරුදු රාජ්‍ය මොකද වෙන්නේ යන්නේ? යේසුස් වහන්සේ මේ මුළු පොළව පාලනය කරන්න යනවා, දඬුවම් කරන්නත් යනවා, විනිශ්චය කරන්නත් යනවා. ඒ වගේම දහසක් අවුරුදු රාජ්‍යයේදී යක්ෂයාට කිසිම තැනක් නැහැ. යක්ෂයව අවුරුදු 1000කට බැඳලා ඉන්නේ. උන්වහන්සේගේ දරුවන් උන්වහන්සේ සමග පාලනය කරනවා. සදාකාලයේ දඬුවමක් නැහැ. යේසුස් වහන්සේ සමග තමයි අපි ජීවත් වෙන්න යන්නේ. මම ඊටා කෙටියෙන් මේ දේවල් කිව්වේ. ඒ නිසා දහසක් අවුරුදු රාජ්‍ය පිළිගන්නේ නැති කිතුණුව මේ පොළවේ අදත් ඉන්නවා. බොහෝ කිතුණුවන් ඉන්නවලු. බයිබල් විද්‍යාඥයෝ, බයිබල් විශාරදයෝ කියන විදිහට. නමුත් වචනාර්ථයෙන්ම එලිදරව් පොතේ 20 වෙනි පදයේ ප්‍රකාරයටම ඔය කතා කරලා තියෙන මේ පුරාණ ගිවිසුම් මෙවල ලියා තිබෙන ඊශ්‍රායල්ට උන්වහන්සේ දීලා තිබෙන පොරොන්දු ඒ අනාගත වාක්‍ය ප්‍රකාරයට ලියවිලිවල ප්‍රකාරයට වචනාර්ථයෙන්ම දහසක් අවුරුදු පාලන ක්‍රමයක් තියෙන්න යනවා. නමුත් අපි දෙවියන් වහන්සේගේ වචනයට අපි යටත් වෙමු. අපිට දැනට උන්වහන්සේගේ වචනේ උන්වහන්සේ ඔබට මට එලිදරව් කරන දේ තුල අපි රැඳෙන්න උත්සාහ කරමු. ඒ නිසා බයිබලයේ මතෙව් පොතේ 6 වෙනි පරිච්ඡේදයේ යේසුස් වහන්සේ අර යාඥා කරන්න ගෝලයන්ට උගන්වන වෙලාවේ කියනවා ඔබගේ රාජ්‍ය ඒවා ඔබගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් පොළොවේ කරුණ ලැබේවා කියලා කියනවා. දැන් අපි දකිනවා මේ සභා යුගයේ තුල අපිට නොපෙනෙන යේසුස් වහන්සේගේ රාජ්‍ය පාලනයේ තිබෙනවා. ඒක හරි. ඒක ආත්මික දෙයක්. හැබැයි බලන්න ඒක ඩබල් ඉෂ්ට වෙන විදිය යේසුස් වහන්සේ එදා ගෝලයන්ට කිව්වා ඔබගේ රාජ්‍ය ඒවා. ඒකේ තේරුම වර්තමානයේ අපි මේ ඉන්න ක්‍රිස්තුස් වහන්සේගේ රාජ්‍ය පමණක් නෙවෙයි දහසක් අවුරුදු රාජ්‍ය ගැනත් එතනින් ගියක් තියෙනවා. ඒ වගේම කියනවා ඔබගේ කැමැත්ත ස්වර්ගයෙන් පොළොවේදී කරුණ ලැබේවා. අන්න ඒකත් දහසක් අවුරුදු රාජ්‍ය කාගේ කැමැත්තද වෙන්නේ යන්නේ පොළොවේ සම්පූර්ණයෙන්ම යේසුස් වහන්සේගේ කැමැත්ත. ඒකත් බලන්න මේ යාඥාවේ පවා මේ දහසක් අවුරුදු රාජ්‍ය ගැන යම් ඉඟියක් තියෙනවා. ඒ නිසා වර්තමාන සභා යුගයත් දහසක් අවුරුදු රාජ්‍ය ගැන එතන ඉඟියක් ඒ යාඥාවේ ওই කොටසෙදි තිබෙනවා. ඒ නිසා මේ හැම දෙයක් මේ විදිහට අපි ලියා තිබෙන අතර මේ වචනය තුලින් ඔබ මම අද අධ්‍යයනය කරපු දේ තමයි දහසක් අවුරුදු රාජ්‍ය. ඕකට ඉංග්‍රීසියෙන් කියන්නේ the millennial kingdom කියලා. millennial kingdom. දහසක් අවුරුදු රාජ්‍ය. ඉංග්‍රීසියෙන් කියන්නේ the millennial kingdom. වචනාර්ථයෙන්ම ලියවිලි වල ප්‍රකාරයටම උන්වහන්සේ අපට ඉස්සෙල්ලා උන්වහන්සේ ස්වකීය සෙනග උන්වහන්සේ උරුමයක් කොට තෝරගත් සෙනග වන ඊශ්‍රායලයට පොරොන්දු වුණු ප්‍රකාරයටම වචනාර්ථයෙන්ම ඊශ්‍රායලයට ඒ රාජ්‍ය පාලනයක් යේසුස් වහන්සේ දෙන්න යනවා. දෙවියන් වහන්සේ දෙන්න යනවා. ඕක තමයි අපි ওই දහසක් අවුරුදු රාජ්‍ය කියලා කතා කරන්නේ. ඒ නිසා සැබවින්ම අර අපි කතා කරපු දානියෙල් පොතේ කතා කරපු අර 70 සති ඒ අනාගත වාක්‍යයේ එක සතියක් ඉතුරු වෙලා සිටිනවා. යාකොබ්ගේ ට්‍රබල් සතිය. ඒ අවුරුදු 7 පීඩා අවුරුදු 7 වෙන්න යනවා. යේසුස් වහන්සේ ඔලිව කන්දරේ ඒක අවසානයේ එන්න යනවා. සුද්ධවන්තයන් සමග එන්න යනවා. සතුරන්ව විනාශ කරන්නට යනවා. පසුව සාතන් අවුරුදු 1000කට බඳිනවා. ඒ අවුරුදු 1000 තුල සාතන් නැහැ. මේ ලෝකයේ දෙවියවන යක්ෂයා එතකොට මේ පොළවේ නැහැ. යේසුස් වහන්සේ විතරයි. ආමෙන්. යේසුස් වහන්සේ පාලනය කරන්නට යන්නේ. යේසුස් වහන්සේ තෝරගත්තු උන්වහන්සේ විසින්පත් කළපු අයයි උන්වහන්සේ සමග පාලනය කරන්නට යන්නේ. මිනිසුන්ට ඕන දේ කරන්නට බෑ. අධර්මිෂ්ඨකමක් රජ කරන්න යන්නේ නැහැ. ධර්මිෂ්ඨකමේ පාලනයක් කරන්නට යන්නේ යේසුස් වහන්සේ. මේ දැනගැම්ම ඔබට මට අවශ්‍යයි. දැනගැම්ම නැතුව අපි මුලාව යනවා. දැනගැම්ම අපිට අවශ්‍යයි මේ අවසාන කාලේ. මොකද මුලාව බොහෝ රජ වෙනවා. කිතුණුවන් තුලත් බොහෝ මුලාව රජ වෙනවා මේ කාලයකයි අපි ඉන්නේ. ඒ නිසා අද අපි ඉගෙන ගත්ත මේ දහසක් අවුරුදු රාජ්‍ය ගැන මේ ඉගැන්වීම ඔබට මට ආශිර්වාදයක් වෙනවා. ඒ නිසා සැබවින්ම දහසක් අවුරුදු රාජ්‍යයක් එන්න යනවා. හැබැයි අපේ බලාපොරොත්තුව දහසක් අවුරුදු පාලනය නෙමෙයි. අපේ බලාපොරොත්තුව ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමේදී උන්වහන්සේ සන්තක වීමයි. මොකද අපි දන්නේ දහසක් අවුරුදු රාජ්‍ය මොනවද වෙන්නේ? කොහොමද කරන්න යන්නේ? ඒව ගැන බයිබලයේ ලොකුවට කතා කරන්නේ නැහැ. ස්වර්ගෙදිත් මොනවද වෙන්නේ අපි දන්නේ නැහැ. හැබැයි අපි දන්න දේ දැන් දන්න දෙයක් තියෙනවා. මේ පොළොව නම් වැඩක් නැහැ. මේ පොළවේ සියල්ල විනාශ වෙනවා. මේ පොළවේ අධර්මිෂ්ඨකම තියෙන්නේ. අසාධාරණය, අවනීතිය තියෙන්නේ. ඒ හැම දෙයක්ම නිමා කරන්නට යන උන්වහන්සේ. ආමෙන්. බයිබලයේ දෙවියන් වහන්සේගේ වචනේ ලියා තිබෙන දේ සම්පූර්ණ වෙන්න යනවා. දහසක් අවුරුදු රාජ්‍ය පැමිණෙන්න යනවා. බලන්න යක්ෂයාව නිදහස් කරාට පස්සේ
යක්ෂයා ඇවිල්ලා මේ පොළවේ දහසක් අවුරුදු පාලනයේට පස්සෙත් මනුෂ්‍යංග රවට්ටන්න යනවා. මට නම් තේරුම් ගන්න බෑ කොහොමද ඒක වෙන්නේ කියලා. අවුරුදු 1000ක යේසුස් වහන්සේගේ පාලනයේට පස්සෙත් මිනිස්සු යේසුස් වහන්සේට පිටුපානවලු. අවුරුදු 1000ක පාලනයකට පස්සේ යේසුස් වහන්සේ යෙරුසලමේ ඉන්න පාලනයේට පස්සෙත් යක්ෂයව නිදහස් කරාට පස්සේ යේසුස් වහන්සේට විරුද්ධ වෙන්න යනවා මිනිස්සු. මට හිතා ගන්න බෑ කොහොමද ඒක වෙන්නේ කියලා. ඉතින් බලන්න. දැන් ඔබගේ මගේ බලාපොරොත්තුව දහසක් අවුරුදු රාජ්‍ය නෙමෙයි. මොකද දහසක් අවුරුදු රාජ්‍යයේ ගැලවීම ගැන කතා කරීමක් නෑ එතන. ගැලවීම අදයි බයිබලයේ කියනවා. ආමෙන්. ඒ සුදුසු කාලය අදයි. ආමෙන්. මොකද පළවෙනි නැගිටීම මේයි කියලා කිව්වා. පළවෙනි නැගිටීමට අතුලත් වෙන අය ආශිර්වාද ලද්දෝය කියලා කිව්වා. මොකද අනිත් අයට දෙවනි මරණය තියෙනවා නැත්තම්. පළවෙනි නැගිටීම මේකින් පළමු නැවත නැගිටීමට පංගුකාර ඇති තැනැත්තා වාසනාවන්තයි. ශුද්ධය ඔවුන් කෙරෙහි දෙවනි මරණයට බලය නැහැ. අන්න. දෙවනි මරණයට බලය නැහැ කියන්නේ අපි ක්‍රිස්තුස් වහන්සේ සමග නැගිට්ටාම අපට නැවත මේ පොළවේ මරණයක් නැහැ. සදාකාල ශරීරයක්. සදාකාල ජීවනය අපට තියෙන්නේ. ඒකයි පළවෙනි නැගිටීම. දෙවන මරණයට අප කිරී බලය නැහැ. දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේගේ පූජකයෝව උන්වහන්සේ හා සමග අවුරුදු දහසක් රජකරම් කරන්නට යනවා. ඒ නිසා මේ දේවල් තිබෙනවා. තව දේවල් තියෙනවා ඒවා මම කතා කරන්න යන්නේ නැහැ. ඒ නිසා මේ වචනයෙන් ඔබට මට උන්වහන්සේ ආශිර්වාද කරනවා. අපි අද දහසක් අවුරුදු රාජ්‍ය ගැන යම් අධ්‍යයනයක් කරේ. ඒ නිසා දැන් ඔබට මට මේ බයිබල් පද තවත් හදෑරීමෙන් දහසක් අවුරුදු රාජ්‍ය ගැන යම් ඉඟියක් ඔබට මට ලැබෙනවා. යම් ඉඟියක් ඔබට මට ලැබෙනවා. ඒ නිසා දේව වචනේ ඇසීමෙන් දේව වචනේ ලියලා තිබෙන දේවල් අපි කියවීම තුළ අපිට ස්ථිරභාවයක් පැමිණෙනවා. ඒ නිසා මේ වචනේ උන්වහන්සේ ඔබට මට ආශිර්වාද කරන සේක්වා. හලෙලූයා ස්වාමිනී. ඔබට ගෞරව කරන මේ උදෑසන